අයිබෝනයි අපි ඉන්නේ ඒකක හාමාන කියන පාඩමේ අපි මේකේ ඒකක කියන කොටස දැන් ඉවර කරලා ඉවරයි. අද අපිට පටන් ගන්න තියෙන්නේ මාන කියන කොටස. හරි ලියන මාතෘකාවක් මාන. මාන කියන වචනයම නම මොකක්ද මේකේ තේරුම? අපි දැනට දන්නවා මෙහෙම වචනයක්. විමාන, ත්‍රිමාන මේ අදහස් වලට සාමාන්‍ය පිළිතුරු ගන්න තියෙනවා. මොකද්ද ත්‍රිමාන කියලා කියන්නේ? ත්‍රිමාන කියලා කියන්නේ දිගක්, පළලක්, ඒ වගේ මුසක්. මේ තුනම තියෙන රූපයකට අපි කියනවා ත්‍රිමාන රූපයක් කියලා. මේ රූපයක්. ත්‍රිමාන රූපය. ද්විමාන කියලා කියන්නේ මාන දෙකක් තියෙන්නේ. දිගක් සහ පළලක් විතරක් තියෙන රූපයක්. මේ වගේ රූපයක්. ද්විමාන, ත්‍රිමාන. හරි. ඕක තමයි දැනට ඔයාලා දන්න අදහස. නමුත් අපි මේ පාඩමේ මාන කියලා උගන්වන්නේ මේ දේ ගැන නෙමෙයි. ඒක ඔළුවෙන් අයින් කරලා දාන්න. තේරුණානේ? හරි. ඒතකොට මොනවද මේ භෞතික විද්‍යාවේදී අපි මාන කියලා හඳුන්වන්නේ? තමයි මාන කියලා කියන්නේ මූලික භෞතික රාශි සහ ව්‍යුත්පන්න භෞතික රාශිය අතර සම්බන්ධතාවය පෙන්වන ප්‍රකාශනයකට. මොකද්ද? මූලික භෞතික රාශි සහ ව්‍යුත්පන්න භෞතික රාශි අතර සම්බන්ධතාවය පෙන්වන ප්‍රකාශනයකට කියනවා අපි මාන කියලා. හරි. මෙහෙමද? අපි මූලික භෞතික රාශි 7ක් ඉගෙනනවානේ. මොනවද? ස්කන්ධ, දිග, කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, පදාර්ථ ප්‍රමාණය, දීප්ත තීව්‍රතාවය, ඔන්න ඔය කියන රාශි 7. ඔය රාශි 7නුත් මූලිකම වෙන රාශි 3ක් අපි ගන්නවා මාන විදිහට. එහෙම නැත්නම් නිව්ටන්ගේ යාන්ත්‍ර විද්‍යාවට අනුව මුලින්ම ගොඩනැගුණු යාන්ත්‍ර විද්‍යාවට අනුව මූලිකම රාශි විදිහට සැලකුවේ රාශි 3යි. ඒ තුනට අපි කියනවා මාන කියලා. මොනවද? පළවෙනි එක තමයි නම ස්කන්ධය කියන රාශිය. ස්කන්ධය කියන රාශිය. ඉංග්‍රීසියෙන් මාස් කියලා හඳුන්වනවා. ඒක නිසා මේ රාශිය අපි මෙයාගේ මාන m විදිහට ගන්නවා. එහෙම නැත්නම් ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල් M. ඊළඟ එක දිග. length. එහෙනම් දිගේ මානෙ විදිහට හඳුන්වනවා අපි L කියන අකුර. එහෙම නැත්නම් L කියන අකුරෙන් සංකේතයක් කරන්නේ දිග කියන රාශියේ මාන. ඊළඟදී වලෙන් තේරෙන්නේ මොකක්ද ඊළඟ රාශිය? ස්කන්ධයේ දිග ඒකට ප්‍රධාන කාලය. කාලයේ මාන විදිහට අපි හඳුන්වනවා කැපිටල් T අකුරෙන්. මොකද ළමයිනේ ස්කන්ධ, දිග සහ කාලය කියන තුන ඉංග්‍රීසි අකුරු තුනකින් පෙන්වනවා. M, L සහ T කියලා. ඉතින් මේ M, L, T කියන අකුරු වලට අපි කියනවා මේ භෞතික රාශි තුනේ මාන කියලා. එච්චරයි. හරි. මුලින්ම ලියන්න. මූලික භෞතික රාශි හා ව්‍යුත්පන්න භෞතික රාශි අතර සම්බන්ධතාවය ඉදිරිපත් කරන ආකාරයක් ලෙස මාන හඳුන්වා දිය හැකියි. පොඩ්ඩක් කරන්න. නවත්තන්න නේ. හලන්න. දැන් ලියන්න. නිව්ටන්ගේ භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 3කි. මේ තුන ලියගන්න. පිළිවෙලින් මේ විදිහට ලියගන්න. ස්කන්ධ, දිග, කාලය. ඉංග්‍රීසි කොට ලියගන්න. මාන ටික ලියගන්න.
ස්කන්ධය මාන වෙන්නේ කැපිටල් M. දිග මාන වෙන්නේ කැපිටල් L. කාලය මාන වෙන්නේ කැපිටල් T. හරි. ඊට පස්සේ ස්කන්ධයේ මාන කියන එක අපි කොහොමද ලියලා දෙන්නේ? ස්කන්ධයේ මාන ලියන්න කියලා අපිට කියනවා. ස්කන්ධයේ මාන. ඒක අපි ප්‍රකාශ කරන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? ස්කන්ධය අපි මේක ලියන කොටු අරහණක් ඇතුලේ. මොකද්ද මේකේ තේරුම? කොටු අරහණක් ඇතුලේ ස්කන්ධය කියලා තියෙනවා නම් මේකේ තේරුම ස්කන්ධයේ මාන කියන එක. එහෙනම් මේක සමාන වෙනවා මොකේද? ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල් M නේද? ස්කන්ධයේ මාන වෙන්නේ එහෙනම් කැපිටල් M. ඊගොඩ දිගේ මාන ලියන්න කියලා කියනවා. කොහොමද ඒක ලියන්නේ? දිගෙහි මාන. ආනේ කොටු අරහණක් ඇතුලේ දිග කියලා තියෙනවා. ඒකේ තේරුම දිගේ මාන කියන එක. මොකක්ද දිගේ මාන වෙන්නේ? කැපිටල් L. ඔය විදිහටම කාලය කියන එකේ මාන. මොකක්ද දැන් කාලයේ මාන වෙන්නේ? කැපිටල් T නේ. හරි. මේක වලට තේරුණානේ. දැන් අපි අහලා තියෙනවා ප්‍රවේගයේ මාන සොයන්න කියලා. වචනින් මොකද දෙන්න ඕනේ නැහැ. මෙහෙම දෙලා තිබ්බොත්. ප්‍රවේගය කොටු වරණක් ඇතුළේ තියෙනවා. මොකක්ද ලා මේකේ තේරුම? ප්‍රවේගයේහි මාන ලියන්න කියන එක තමයි මේකේ තේරුම. දැන් කොහොමද අපි ප්‍රවේගය වගේ දෙයක මාන හොයාගන්නේ? බලන්න. සරල සම්බන්ධතාවයක් තියෙන්නේ. බලන්න. ප්‍රවේගය කොහොමද තමයි අපිට හොයන්න පුළුවන්? ප්‍රවේගය හොයන්න පුළුවන් විස්ථාපනය බෙදීම කාලයන්නේ. ප්‍රවේග සමීකරණය. විස්ථාපනය බෙදීම කාලය. එහෙනම් ප්‍රවේගයේ මාන සමාන වෙන්න ඕනේ මොකේද? විස්ථාපනයේ මාන බෙදනවා අපි කාලයේ මාන වලින්. ප්‍රවේගයේ මාන හොයන්න පුළුවන් අපිට විස්ථාපනය බෙදීම කාලය න විස්ථාපනයේ මාන බෙදීම කාලයේ මාන කියන සම්බන්ධතාවය. එතකොට මොකද ප්‍රවේගයේ මාන වෙන්නේ? විස්ථාපනයේ මානය වෙන්නේ මොකද්ද? නෑ විස්ථාපනය කියන්නේ දිගක් නේ. නම් විස්ථාපනයේ මාන වෙන්නේ මේ දිගේ මානම තමයි. L කැපිටල් L. බෙදීම කාලයේ මාන වෙන්නේ මොනවද? කාලයේ මාන වෙන්නේ කැපිටල් T නේ. del T. බෙදීම T. හරි. එහෙනම් මේ හරයේ තියෙන කැපිටල් T අපිට ඉහළට අරන් යන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙන මේ පළවෙනි බලය ඍණ බලයක් වෙනවානේ. මොකද එන්නේ එතකොට LT ඍණ එක වෙනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් ප්‍රවේගයේ මාන සමානයි කියලා. ප්‍රවේගයේ මාන වෙන්නේ LT ඍණ 1. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? යම් භෞතික රාශියක මාන අපි ලියලා තියෙනවා L සහ T ඇසුරෙන්. එහෙම නැත්නම් මේ මූලික භෞතික රාශි දෙකක් ඇසුරෙන් ව්‍යුත්පන්න භෞතික රාශියක් අර්ථ දක්වලා තියෙනවා. තේරුණා කියන්නේ? එහෙනම් අපිට ප්‍රවේගයේ මාන දන්නවා නම් අපිට කියන්න පුළුවන් එයා හැදිලා තියෙන්නේ මොන විදිහටද කියලා. එහෙම නැත්නම් ප්‍රවේගය හැදිලා තියෙන්නේ මොන රාශි දෙකේ සම්බන්ධයෙන්ද කියලා. තේරුණා කියන්නේ? ප්‍රවේගයේ මාන LT ඍණ 1 කියලා ඔයාලා දන්නවද? එහෙම දන්නවා නම් ඔයාලට කියන්න පුළුවන් ප්‍රවේගය හොයලා තියෙන්නේ දිගක් කාලයෙන් බෙදලා කියලා. තේරුණානේ? අතන ව්‍යුත්පන්න භෞතික රාශියක මූලික භෞතික රාශිය වලට තියෙන සම්බන්ධතාවය තමයි මේ මාන වලින් පෙන්වන්න කරලා තියෙන්නේ. තේරුණානේ? හරි. අපි වචනේ ලියාගෙන ඉමු. මුලින්ම මේ වචනේ ලියාගෙන ඉමු. ලියන්න. යම් භෞතික රාශියක මාන යන්න. යම් භෞතික රාශියක මාන යන්න. මාන යන්න. නැත්නම් මාන කියන දේ. යම් භෞතික රාශියක මාන යන්න. කොහොමද දන්නේ? කොහොමද දන්නේ? එම භෞතික රාශිය කොටු අරහණක් තුල ලිවීමෙන් ප්‍රකාශ කරයි.
ලියලා ඉවරයිනේ. කල්පනා කරන මොකක්ද ලියාගත්තේ කියලා. මොකද ලියාගත්තේ? යම් භෞතික රාශියක මාන යන්න. එම භෞතික රාශිය කොටුවරහන් තුළ දීමෙන් ප්‍රකාශ කරයි. ඒ කියන්නේ යම් භෞතික රාශියක් කොටුවරහනක් ඇතුළේ තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඒ භෞතික රාශියේ මාන ලියන්න කියන්නේ. තේරෙනවද? ඔක තමයි ලියාගත්තේ. හරි. උදාහරණ කියලා ලියලා මේ යට තියෙන ටික ලියාගන්න. උදාහරණ කියලා ලියලා මේ සියල්ල ලියාගන්න. මේ සියල්ල ලියාගන්න. හොල්ලන්නේ. ඔයාලා මේක ලියාගෙන ඉවරයි කියලා හිතනවා. මේක ලියාගෙන ඉවරලා මෙතෙන් හැර බලන්න මේක. හරි. අපි ලියමු මාතෘකාව. බහුලව භාවිතා වෙන. කියන මාතෘකාව බහුලව භාවිතා වෙන. ව්‍යුත්පන්න භෞතික රාශි කිහිපයක මාන බහුලව භාවිතා වෙන ව්‍යුත්පන්න භෞතික රාශි කීපයක් ලියලා ඒ වගේ මාන හොයන්න අපි දැන් සූදානම් වෙන්නේ. හරි. වගුවක් ගන්න දෙන්නේ ඇත්තට මේ විදිහම වගුවක් අපි ඉස්සෙල්ලා ගිහුවා. කොහෙලාද? ව්‍යුත්පන්න භෞතික රාශි වල ඒකක ව්‍යුත්පන්න කරන්නේ. ඒ කරපු දෙයම තමයි නැවතත් කරන්න යන්නේ. හැබැයි මාන ඇසුරේ. හරිද? එතකොට අපිට මේ වගුවට ඕනේ මොකද්ද? භෞතික රාශිය ඊට පස්සේ ආගේ ව්‍යුත්පන්න නැත්නම් හැදිලා තියෙන විදිහ. ඊගාවට අපිට උනනවා ඒකේ මාන. මෙන්න මේ වගුව තමයි අපි ගහගන්නේ. හරි. මම මේකේ පොයින්ට් කීප සම්පූර්ණ කරන්නම්. තුරු ටික ඔයාලා සම්පූර්ණ කරගන්න යනවා. බලන්න. පළවෙනි භෞතික රාශිය. මම ප්‍රවේගය ඉස්සර ලිව්වනේ. එහෙනම් ආපහු ලියන්නේ නැහැ. අපි ගමු ත්වරණය. ත්වරණය කියන භෞතික රාශිය. ළමයි කොහොමද හදලා තියෙන්නේ? කොහොමද ත්වරණය හොයන්නේ? ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නැත්නම් ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ. ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඕක තමයි ත්වරණේ මාන වෙන්නේ. හරි. එහෙනම් මාන හොයලා බලන්න. දැන් මාන හොයන්න ඕනේ. එහෙනම් ප්‍රවේග වෙනසේ මාන බෙදන්න ඕනේ අපි කාලයේ මාන වලින්නේ. තමයි ප්‍රවේග වෙනස කියන එකේ මාන වෙන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා හොයපින්නවා මෙතන ලිව්වේ නැහැ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන අපි හොයාගත්තා නේ. ප්‍රවේගයේ මාන වෙන්නේ LT ඍණ 1. ඒක බෙදන්න ඕනේ කාලයේ මාන T ගෙන්. මොකද වෙන්නේ? මේ පහළ තියෙන T ඉහළට යද්දී එයා ඍණයක් වෙනවනේ. එතකොට ත්වරණයේ මාන ලැබෙන්නේ අපිට LT ඍණ 2 කියලා. හරිද? ඊගාවට අපි යමු බලය කියන රාශියට. බලය කොහොමද බලය හොයන්න පුළුවන්? සමීකරණය මොකද්ද? F = ma නේ. හැමෝම දන්න සමීකරණය. ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. ස්කන්ධයේ මාන ගුණ කරන්න ඕනේ ත්වරණයේ මාන වලින්. දැන් ස්කන්ධයේ මාන වෙන්නේ මොකද්ද? ප්‍රධාන මානය කැපිටල් M. ගුණ කිරීම. ත්වරණයේ මාන වෙන්නේ මොකද්ද? අපි ඉස්සරහ ගත්තනේ LT ඍණ 2. එහෙනම් බලයේ මාන වෙන්නේ MLT ඍණ 2. ඊට පස්සේ බලමු වර්ගඵලය. වර්ගඵලය කොහොමද වෙන්නේ? දිග ගුණ කිරීම පළලනේ. දිග ගුණ කිරීම පළල. එහෙනම් මේකේ මාන හොයන්න පුළුවන් දිගේ මාන ගුණ කරන්න ඕනේ පළලේ මාන වලින්. මම ඇයි මේ හැමතිස්සම කොටු වරහණක් දාන්නේ මම? මොකද ඒක තේරුම? කොටු වරහණ තුල දිග තියෙනවා නම් ඒ තියෙන්නේ දිගේ මාන කියන එක. කොටු වරහණක් ඇතුලේ පළල තියෙනවා නම් ඒ කියන්නේ පළලේ මාන කියන එක. ඒතර වර්ගඵලයේ මාන හොයන්න පුළුවන් දිගේ මාන
පළලේ මාන වලින් ගුණ කරලා. ඒක මේක අදහස. දිගේ මාන වෙන්නේ කැපිටල් L පළල. පළල කියන්නේ දිගක් නේ. එහෙනම් පළලේ මාන වෙන්නේ කැපිටල් L. අපිට ලැබෙනවා L වර්ගය කියලානේ. හරි. මම ලියන භෞතික රාශි කීපයක් ඔයාලා මාන හොයන්න ඕනේ. බලමු. පරිමාව ඝනත්ව මේ වගේ සමීකරණ කලින් වලට දීලා තියෙනවා. උදාහරණයක් ඝනත්ව හොයන්න කොහොමද? සමහරට ඔයාලා දන්නේ නැති දන්නේ නැත්නම් බලන්න. අපි කලින් වගුවක් ගෙවුවා. ඒකේ තියෙනවා කොහොමද ඝනත්ව හොයන්නේ කියලා. ස්කන්ධය බෙදීම පරිමාව. ඔය විදිහට හැම එකම සම්බන්ධතා ටික දීලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මාන හොයාගන්න එක. හරි? ඝනත්වය. ඊගාවට පීඩනය. ඊගාවට चालक शक्ति विभव शक्ति कार्य प्रमाणे क्षमता है මෙන්න මේ වගේ මාන හොයලා මෙතන ලියන්න. වගෝ සම්පූර්ණ කරන්න ළමයි. වගෝ සම්පූර්ණ කරගන්න. පොඩි ලා දෙන්න. හලෝ හනි. බල පරිමාව හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. ගුණ කෙනෙක් දන්නවා. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එහෙනම් මේ වගේ මාන ගුණ කරාම අපිට පරිමාවේ මාන ලැබෙන්න ඕනේ. දිගේ මාන L, පළලේ මාන L, උස කියන්නේ එකක් දිගක්. එහෙනම් මාන L. පරිමාවේ මාන වෙන්නේ L ගණන්. මේ ගැටලුවක් නෑ නේද? ඝනත්වය කොහොමද හොයන්නේ? ස්කන්ධය බෙදීම පරිමාවනේ. ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වයේ මාන වෙන්නේ ස්කන්ධයේ මාන බෙදන්න ඕනේ. පරිමාවේ මාන වෙන්නේ. ස්කන්ධයේ මාන මොකද්ද? කැපිටල් M. පරිමාවේ මාන වෙන්නේ අපි හොයාගත්තනේ L ගණන්. ML ඍණ 3 කියලා අපිට ලැබෙනවා ඝනත්වයේ මාන. හලමයි. ඊගොඩ පීඩනය. කොහොමද පීඩනය වෙන්නේ? කොහොමද පීඩනය වෙන්නේ? බලය බෙදීම වර්ගඵල. බලය බෙදීම වර්ගඵල. බලයේ මාන වෙන්නේ හොයාගත්තා. ඉතින් MLT ඍණ 2. බෙදීම වර්ගඵලයේ මාන වෙන්නේ L වර්ගයනේ. හදෙන් බලන්න. MLT ඍණ 2 බෙදීම L වර්ගය. මේ හරයේ තියෙන L වර්ගය ඉහළට යද්දි L ඍණ 2ක් වෙනවානේ. මස් මේක පැහැදිලිව ලියන්න එකපාර ලියන්න නැතුව M වල තියෙන්නේ 1යි L වල තියෙන්නේ මෙතන 1යි T වල තියෙනවා ඍණ 2ක් නේ. එතන මේ හරයේ තියෙන L වර්ගය ඉහළට යද්දි මොකද වෙන්නේ? බෙදීම ගුණ කිරීමක් වෙනවා. L වර්ගය L වල පහළ තියෙන ධන දෙක ඉහළට යද්දි ඍණ 2ක් වෙනවානේ. දැන් ලියන්න සුළු කරලා මේ M වල 1යි එහෙනම් M තමයි. L වල 1කුයි ඍණ 2කුයි තියෙනවානේ. L වල 1 ඍණ 2. ගුණ කිරීම T වල ඍණ 2යි. එහෙම නැත්නම් M වතාවක් L වල 1 ඍණ 2 කියන්නේ ඍණ 1යිනේ. L ඍණ 1 වතාවක් T ඍණ 2 කියලා ලැබෙනවා. ML ඍණ 1 T ඍණ 2 කියලා ලැබෙනවා. හරියමයි. සුළු කිරීම වල තේරෙනවනේ. ඔය විදිහට ලියන්න ඕනේ අපි මේක ලියමු. M L වල 1යි පහළ තියෙන ඍණ 2 ඉහළට යද්දි පහළ තියෙන 2 ඉහළට යද්දි ඍණ 2ක් කරනවා. 1යි ඍණ 2 කියන්නේ ඍණ 1යි. L ඍණ 1 T ඍණ 2. ඊගොඩ चालक शक्ति उनका समीकरण है भाग्यයි ස්කන්ධය ගුණ කිරීම පෙරේක වර්ගයනේ. සාමාන්‍යයෙන් භාගය MV වර්ගය. ගන්න. භාගය කියන්නේ
ඉලක්කමක්. m කියලා කියන්නේ ස්කන්ධය, මෙතන v කියලා කියන්නේ ප්‍රවේගය. විහිදු වල ලියන්නේ ඊට මැදින් නම් මම භාවිත කරන සරල සංකේත වලින් ලිව්වා. භාගයේ m වර්ගය. අතර අපිට ඕනේ m වල මාන ගුණ කිරීම v වල මාන වල වර්ගයනේ. මොකක්ද මේ තියෙන්නේ? භාගයේ m v වර්ගය කියන සමීකරණය. මම මාන දාලා ලිව්වා. m වල මාන ගුණ කිරීම ප්‍රවේගයේ මාන වල වර්ගය. හරිනේ. ඇයි මේකට මාන දැම්මේ නැත්තේ? භාගය කියන එකට. ඒකට මාන දැම්ම කියලා වැරද්දක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට මාන නැහැනේ. එහෙනම් ඒකට දැම්මයි කියලා වැඩක් නෑ. තේරුණා? භාගයට මාන නැහැ. එහෙනම් අපිට ඒක ලියන්න දෙයක් නෑ. ඊට පස්සේ m කියලා කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධේ මාන වෙන්නේ කැපිටල් M වතාවක්. v කියන්නේ ප්‍රවේගයක්. ප්‍රවේගයේ මාන වෙන්නේ මොනවද? LT ඍණ 1 නේ අපි හොයාගත්ත ඉස්සෙල්ලම. LT ඍණ 1. අන්න එයාගේ වර්ගයක් තියෙනවානේ වර්ගය. දැන් බලන්නම මේකට දුර පැහැදිලිනේ. භාගයට මාන නැහැ. මුකුත් ලිව්වේ නැහැ. ස්කන්ධයේ මාන කැපිටල් M ගුණ කිරීම ප්‍රවේගයේ මාන LT ඍණ 1. දැන් බලන්න මෙතන කොටු අරහන් තියෙනවා. මේ කොටු අරහන් වල තේරුම මොකද්ද? මෙයාලගේ මාන ලියන්න කියන එක. හරි. දැන් මෙතන වරහනක් දාලා තියන්නේ. එතන වරහනක් දාලා තියන්නේ මාන ලියන්න කියලා නෙමෙයි. මේ කොටු වරහන නෙමෙයි ළම. මේ තියෙන්නේ ඇයි? මේ LT ඍණ 1 කියන එකේ වර්ගයක් තියෙනවා කියලා පෙන්වන්න දාපු වරහනක් තියෙන්නේ. තේරුණා නේද? මේ උදාහරණයක් විදිහට අපි ගත්ත මෙතන මේ තරණයේ මාන. කොටු වරහනක් ඇතුලේ තියෙන තරණයේ මාන. මෙතන අපි තරණයේ මාන ලිව්වනේ. මේ ලියලා තියෙන තරණයේ මාන. එතකොට ආයේ මෙයාට කොටු වරහනක් දාන්න ඕනේද? නැහැ. ඇයි? තරණයේ මාන තමයි LT ඍණ 1 කියන්නේ. එතකොට අපු මෙයාට කොටු වරහනක් දැම්මොත් එහේ මොකද වෙන්නේ? දැන් කියන්නේ LT ඍණ 2ෙත් මාන හොයන්න කියලා. විකාරයන් LT ඍණ 2 කියන්නේ දැනට මානයක් නේ. ආයේ එයාට මාන හොයන්න දෙයක් නැහැ අපිට. ඒකින්ද මාන ලිව්වට පස්සේ කොටු වරහන ඉවත් වෙනවා. මේ තියෙන කොටු වරහනක් නෙමෙයි. පේනවනේ ඇස් දෙකට. කොටු වරහන නෙමෙයි. තේරෙනවද? හරි. දැන් සුළු කරමු අපි. m L වල වර්ගය. එහෙම නැත්නම් L වර්ගය. T ඍණ 1 වර්ගය. එහෙම නැත්නම් T ඍණ 2 ගුණ කිරීම ලියන්න ඕනේ ml වර්ගයේ T ඍණ 2. ලං කරන්නේ. ලං කරන්නේ ml වර්ගයේ T ඍණ 2. ඊට පස්සේ විභව ශක්තිය මොකක්ද සමීකරණය? mg නේ. ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වාකර්ෂණය ගුණ කිරීම උස. මේකේ මාන මම එකින් එක වෙනම ලියුවේ නැහැ. කර ලියුව මාන කියලා. එහෙම ලියුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. m වල මාන ගුණ කිරීම g වල මාන ගුණ කිරීම එච්චර මාන. එහෙම ලියුවත් මේකම තමයි ප්‍රශ්නයක් නේ. m වල මාන වෙන්නේ ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල් M. g කියලා කියන්නේ මොකද්ද? ගුරුත්වජ ත්වරණය. අහන එක ත්වරණයක් නේ. ත්වරණයේ මාන වෙන්නේ උඩ ලියලා LT ඍණ 2. h කියලා කියන්නේ උසක් ළමයි. එහෙනම් උස දිගක් නේ. උසක් කියලා කියන්නේ දිගට සමාන රාශියක්. දිගක්. මාන L. බලන්න මොකක්ද ලැබෙන්නේ කියලා? m එකක් තියෙනවා. L එකක් සහ L එකක් තියෙනවා. ඒ කියන්නේ L වර්ගයක් තියෙනවා. T ඍණ 2ක්. දැන් මොකද නෙමෙයි? චාලක ශක්තිය මානයි විභව ශක්තිය මානයි සමානයි නේ. ඇයි? දෙකම ශක්තියක් නේ. එහෙනම් මාන සමාන වෙන්න ඕනේ. මෙතන වෙන ශක්තියක් තිබ්බොත් චුම්බක ශක්තිය තිබ්බොත් මාන වෙන්නේ ml වර්ගයේ T ඍණ 2ම තමයි. ධ්වනි ශක්තිය කියලා තිබ්බොත් ඒත් මාන වෙන්නේ ml වර්ගයේ T ඍණ 2ම තමයි. මතකද? හරි. කාර්ය ප්‍රමාණය කොහොමද වෙන්නේ? කාර්ය ප්‍රමාණය කොහොමද වෙන්නේ? බලය ගුණ කිරීම විස්තරණය නේ. බලය ගුණ කිරීම විස්ථාපනය. බලයේ මාන ගුණ කරන්න විස්ථාපනය මාන වලින්. බලන්න. බලයේ මාන උනේ MLT ඍණ 2 අපේ තියෙන්නේ. විස්ථාපනය මාන වෙන්නේ දෙකක් නේ. එහෙනම් අපිට උත්තර වෙනවා M L ගුණ කිරීම L කියන්නේ L වර්ගය T ඍණ 2 කියලා. ML වර්ගයේ T ඍණ 2. දැන් මෙතනදිත් ඇත්තටම ශක්තිය මාන වලට සමාන ප්‍රකාශනයක් ආවේ.
හේතුව පස්සේ කියලා දෙන්න. යාන්ත්‍රික හේතු ගණන තියෙනවා. ක්ෂමතාවය කියලා කියන්නේ එක්ක කාර්ය ප්‍රමාණය බෙදීම කාලය නැත්නම් වැයෝ ශක්තිය බෙදීම කාලය. මම ලියන කාර්ය ප්‍රමාණය බෙදීම කාලය කියලා. කාර්ය බෙදීම කාලය. කාර්යය මම හොයාගත්තා ml වර්ගය t ඍණ 2 කියලා. බෙදීම කාලය මාන වෙන්නේ කැපිටල් T. අතන මොකද ක්ෂමතාවයේ මාන වෙන්නේ? හරයේ තියෙන t ඉහළට යද්දි ඍණ වෙනවා. t ඍණ 2ට තව ඍණයක් වෙනවා. t ඍණ 3ක් වෙනවානේ. ml වර්ගය t ඍණ 3ක් කියලා උත්තරයක් එනවා. හරිනේ. මේ වගුව සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේක සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්න. හරිනේ. ඔයාලා මේක ඉවරයි. මේක ලියාගෙන ඉවර වෙලා මෙතන හර බලන්න වීඩියෝ නතර කරලා. හරි. හරිනේ. දැන් අපි වගුවෙන් මොකද කරේ? අපිට නිතරම භාවිත වෙන භෞතික රාශි කීපයක මාන මොනවද කියලා අපි ලියාගත්තා. ඒක තමයි කරේ. හැබැයි මේ මාන භාවිතා කරන්නේ මොකටද කියලා අපි තාම දන්නේ නැහැ නේ. දැන් බලන්න යන්නේ ඒක. ලියන්න පොඩි අනුමාතෘකාවක්. ලියන්න අනුමාතෘකාවක්. මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන. මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන. මොකටද මේක ඉගෙන ගන්න කියන්නේ? මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන. හරිනේ. මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන ඇත්තරම විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි මෙතනදී වලට වැදගත්ම ප්‍රයෝජන 3ක් ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. අපි ඒක කියලාගමු. පළවෙනි එක තමයි අපිට මේ මාන භාවිතා කරලා හොයන්න පුළුවන් භෞතික විද්‍යාවේ භාවිතා කරන සමීකරණයක් හරිද වැරදිද කියලා. විද්‍යාඥයන් මෙහෙම සමීකරණයක් දෙනවා. එතන v වර්ගය සමාන u වර්ගය ධන 2as චෛත්‍ය සමීකරණයක්. ඔයාලා දන්නේ නැද්ද මේක? මේ සමීකරණය දුන්නාම අපිට මුලින්ම බලන්න ඕනේ මේ සමීකරණය හරිද වැරදිද කියලා. සමීකරණය හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් අපිට මාන භාවිතයෙන්. එහෙනම් මේක එක ප්‍රයෝජනය. හරි. ලියන්න. අංක 1 දාලා ලියන්න. අංක 1 දාලා ලියන්න. භෞතික සමීකරණයක නිවරද්‍යතාවය සලකා බැලීම. කියන්නේ භෞතික සමීකරණය හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් අපිට මාන භාවිතා කරලා. ඊළඟ ප්‍රයෝජනය තමයි මාන භාවිතයෙන් සමීකරණ ව්‍යුත්පන්න කිරීම. කියන්නේ මාන භාවිතා කරලා අපිට පුළුවන් භෞතික සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. ව්‍යුත්පන්න කරනවා කියලා කියන්නේ අලුතෙන් සමීකරණයක් හදා ගන්න පුළුවන්. ඒකට මාන භාවිතා කරනවා. ඊළඟට තමයි තුන්වෙනි භාවිතාව. භෞතික සමීකරණයක ඇති නොදන්නා පද සොයා ගැනීම. හරි. මාන භාවිතයේදී ප්‍රයෝජන 3ක් ගැන කතා කරා. මොනවද? පළවෙනි එක සමීකරණයක් හරිද වැරදිද කියලා බලනවා. ඊළඟට සමීකරණයක් අලුතෙන් හදනවා. ඊළඟට සමීකරණයක නොදන්න පදයක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා හොයාගන්නවා. ඔය දේවල් තුන කරන්න පුළුවන් අපිට මාන කියන සම්බන්ධතාවය වර්ධා කරලා. හරි. මුලින්ම අනුමාත්‍රකාවක් ලියන්න. අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. අපේ අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. මාන භාවිතයෙන් සමීකරණයක
නිර්වද්‍යතාවය සමීකරණයක නිර්වද්‍යතාවය ඔප්පු කිරීම. බලන්න. අපි ගමු ලේසි සමීකරණයක්. බලන්න බෝඩ් එක වල මොකද වෙන්නේ? අර වෙන නේද නේ? තියෙන සමීකරණ f සමාන m. ගමු එක. f සමාන m. සමීකරණේ හරිද වැරදිද? කොහොමද බලන්නේ? මේක තමයි කතාව. සමීකරණයක් නිවැරදි වෙන්න නම් අනිවාර්යයෙන්ම යාගේ දෙපැත්තේ තියෙන පදවල මාන සමාන වෙන්න ඕනේ. තේරෙනවද කියමුද? තරු ලකුණක් දාලා යන්න. සමීකරණයක නිවැරදි වීමට නම් එහි සියලුම පදවල මාන සමාන විය යුතුයි. හරි. උදාහරණයක් දෙලියම අපි f සමාන m එකේ සමීකරණය. උදාහරණයක් විදිහට f සමාන m සමීකරණය සමීකරණයේ සත්‍යතාවය විමසන්න. බලන්න මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මොකද f සමාන m සමීකරණයේ සත්‍යතාවය විමසන්න. ඒ කියන්නේ මේක හරිද වැරදිද කියලා බලන්න කියලා කියනවා. කොහොමද කරන්නේ? මේ වගේ ලාල අපි ලියනවා සමීකරණේ දෙපැත්තක් තියෙනවානේ. මේ පැත්ත මොකද්ද? වම් පැත්ත. එහෙනම් අපි ලියමු වම් පස මාන. වම් පැත්තේ තියෙන මාන මොනවද? f කියන පදේ මාන තියෙන්නේ. මොකද්ද දැන් f කියලා කියන්නේ? f කියන්නේ බලයක්. එහෙනම් වම් පැත්තේ මාන වෙන්නේ මොනවද? f වල මාන වෙන්නේ බලයේ මාන වෙන්නේ MLT ඍණ දෙකනේ අපි ලියුවා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා හොයාගත්තා. MLT ඍණ දෙක. ඊට පස්සේ අපි ලියනවා දකුණු පස මාන. මොකද්ද? m ගුණ කිරීම එකේ මානනේ. ස්කන්ධයේ මාන ගුණ කිරීම ත්වරණයේ මාන. ස්කන්ධයේ මාන වෙන්නේ m, ත්වරණයේ මාන වෙන්නේ LT ඍණ දෙක ගුණ කරාම අපල වෙන්නේ MLT ඍණ දෙක කියලානේ. දැන් මොකද උනේ? වම් පැත්තේ තියෙන මාන දකුණු පැත්තේ තියෙන මාන වලට සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සමීකරණය නිවැරදිද? වැරදිද? එහෙනම් අපිට පේනවා සමීකරණය නිවැරදි කියලා. හැබැයි මෙහෙම වුණා කියලා අපිට හරියන සමීකරණ නිවැරදි කියන්න බෑ. තේරුණා කියන්නේ? ඇයි ඒ? අපි හිතුවත් මෙතන තියෙනවා f සමානයි mg කියලා. මේ තියෙන්නේ යම් වස්තුවක් මෙතෙන් අපි f කියලා බලයක් යොදනවා ස්කන්ධය m. මෙයාලා කියන f සමාන mg කියලා. මොකද g කියලා කියන්නේ පහළට තියෙන තරනේ ගුරුත්ව තරණයනේ. නමුත් ඇත්තට මේක සමාන f සමාන m a ටනේ. මේ දිශාවට තියෙන තරණය තමයි a කියන්නේ. සමීකරණයක් තියෙන f සමාන mg කියලා. හොඳට අහගන්න මේ කියන්නේ. එතන මොකද වෙන්නේ? ඇත්තට f සමාන m a තමයි වෙන්න ඕනේ. හැබැයි f සමාන mg කියලා තිබ්බත් අපි මාන වලින් බැලුවොත් එහෙනම් අපිට වෙන්නේ මේක හරි කියලා. ඇයි? f වල මාන වෙන්නේ MLT ඍණ දෙක. වම් පැත්ත දකුණු පැත්තේ මාන ගත්තා මේක m, g කියන්නේ ගුරුත්ව තරණයක් නේ. මාන වෙන්නේ LT ඍණ දෙක. දැන් අපිට පේන්නේ මේ සමීකරණය හරි වගේ. හැබැයි හරිද? නෑ වැරදිනේ. ඇයි වැරදුනේ? මෙතන තියෙන තරණය වෙනකොට වෙනත් තරණයක් දාලා තියෙන්නේ. ඒකට සමීකරණය වැරදි. හැබැයි සමීකරණයේ තියෙන අන්තර්ගතය හරිනේ. බලය තරණයෙන් ගුණ කරාම
ස්කන්ධය ත්වරණයෙන් ගුණ කරාම බලයක් තමයි ලැබෙන්නේ. ඒතර මේ ත්වරණයෙන් ගුණ කරලා ලැබෙන්නේ පහළට තියෙන බලය. බර කියන එක. එතකොට මොකද වෙන්නේ? අපිට මේ මාන ඇසුරෙන් කියන්න පුළුවන් සමීකරණයක් මාන වලට අනුව හරි කියලා. සම්පූර්ණයෙන්ම හරිද? නෑ සම්පූර්ණයෙන්ම හරි නෑ. වැරදි තියෙන්න පුළුවන්. තේරුණාද කියන්නේ? මාන වලට අනුව මේක හරි. හැබැයි වැරදි තියෙන්න පුළුවන්. එහෙනම් අපි කියන්න පුළුවන්. එම නිසා සමීකරණය මාන අනුව නිවැරදි වේ. මාන අනුව නිවැරදි වේ. මොකද ඒ කියන්නේ? වම් පැත්තේ මාන බැලුවා දකුණු පැත්තේ මාන බැලුවා. වම් පැත්තේ මානයි දකුණු පැත්තේ මානයි සමානයි. එහෙනම් මාන වලට අනුව සමීකරණ නිවැරදි. හැම අතින්ම නිවැරදි කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි හැම අතින්ම බලන්න ඕනේ. බැලුවා මාන වලින් විතරයි. මාන වලින් විතරක් බලලා අපිට කියන්න පුළුවන් මාන අනුව නිවැරදි කියලා විතරයි. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මෙහෙම දෙයක් ඔප්පු කරලා වෙනවනේ කියලා කිව්වොත් මාන අනුව කියන වචනේ අනිවාර්යයි. මාන වලට අනුව මේක නිවැරදි ඉච්චරයි. හරි. උදාහරණයක් විදිහට මේක ලියන්න. පළවෙනි උදාහරණය. මොකද x සමානයි මේ සමීකරණය සත්‍යතාවය විමසන්න. මොකද කරන්නේ? වම් පැත්තේ මාන ලියන්න දකුණු පැත්තේ මාන ලියන්න දෙක සමානයි. එම නිසා සමීකරණය මාන අනුව නිවැරදි. හරි. මේ ටික ලියාගන්නමයි. මේවා ලියන්න ඕනේ. මේ ටික ලියගන්න. හලෝ මේක ලියලා ඉවර වෙලා තව උදාහරණ බලමු අපි. මේ ලියගන්නවා. මේ ටික ලියලා ඉවර වෙලා තව උදාහරණ බලමු. දෙවෙනි උදාහරණ. සමීකරණයක් තියෙනවා s සමානයි ut ධන භාගයක් at වර්ගය කියලා. චරිතයේ තියෙන සමීකරණය. මම පද ටික කියනවා. s කියලා කියන්නේ මෙතනදී s කියන්නේ තමයි විස්ථාපනයකට. u කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය කියන එක. t කියලා කියන්නේ කාලය. A කියලා කියන්නේ ත්වරණය. මේවා සම්මත අකුරුමයි. හරිද? සාමාන්‍ය simple s simple u මේවෙන් කියවෙන්නේ මේ දෙයම තමයි. ඕනම සමීකරණයක. උදාහරණ m කියලා තියෙනවා simple m තියෙනවා ඒ තියෙන්නේ ස්කන්ධය. simple t තියෙනවා නම් ඒ තියෙන්නේ කාලය. සාමාන්‍යයෙන් භාවිත කරන අකුරු. ත්වරණය. එහෙනම් simple v තියෙනවා නම් ඒ තියෙන අවසාන ප්‍රවේගය. හරි. දැන් අපිට කියනවා මේ s සමානයි ut ධන භාගයක් at වර්ගය කියන සමීකරණය මාන අනුව නිවැරදි කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න කියලා. දෙවෙනි උදාහරණය. s සමානයි ut ධන භාගයක් at වර්ගය යන සමීකරණයේ නිවැරදිතාවය විමසන්න. නිවැරදිතාවය පරීක්ෂා කරලා බලන්න විමසන්න මොකක් හරි වචනේ. හරි. බලමු කොහොමද කරන්නේ. දැන් ඉස්සෙල්ලා අපි ගත්ත සමීකරණයේ පද කීයක් තිබුණේ? දෙකයිනේ. f කියලා පදයක් තිබ්බා m කියලා පදයක් තිබ්බා. දැන් මේකේ පද කීයක් තියෙනවද ළමයි? කීයක් තියෙනවද? 1යි 2යි මේකයි 3යි නේ මේ. පැහැදිලිව වෙන් කරන්න පුළුවන් කොටස් තුනක් තියෙනවා මෙයාගේ. 1යි 2යි 3. එහෙනම් වම් පසමාන දකුණු පසමාන කියලා ලියන්න බෑ මේ වෙලාවේ නේ. වම් පැත්තේ එක පදයක් සහ දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා. එහෙනම් මෙහෙ ලියන්න. පළවෙනි පදේ මාන මොකද්ද? විස්ථාපනයේ මාන. අපි ඔය විස්ථාපනය කියන ළමයි දිගක් නේ. එහෙනම් මාන වෙන්නේ කැපිටල් L. දෙවෙනි පදේ ලියමු. ut වල මාන. මම මේක විහිදුවල ලියන්නම්. ut වල මාන කියන්නේ u වල මාන ගුණ කිරීම. t වල මානනේ.
ප්‍රවේගයේ මාන. u කියන්නේ මොකද්ද? ආරම්භක ප්‍රවේගය. එහෙනම් u වල මාන කියන්නේ ප්‍රවේගයේ මාන. මොකද්ද ළමයි ප්‍රවේගයේ මාන? දැන් ඔයාලට ඒක මතක නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ. ඒකෙන් තමයි වගුවක් දුන්නේ. ප්‍රවේගයේ මාන වෙන්නේ lt ඍණ 1. දැන් මේකට අපම මම කොටු වරහනක් දානවද? නෑ නේ. ප්‍රවේගයේ මාන තමයි මේ ලිව්වේ. එහෙනම් කොටු වරහනක් ඕනේ. දැන් මාන ලිව්වට පස්සේ කොටු වරහන දන්නේ නැහැ. ගුණ කිරීම. t කියලා කියන කාලය, කාලයේ මාන වෙන්නේ කැපිටල් T නේ. දැන් මොකද වෙන්නේ? t ඍණ 1යි t ධන 1යි. මේ දෙක එකතු වුනහම ඍණ 1යි ධන 1යි කියන්නේ බිඳුවයි නේ. එහෙනම් t කියන එක කැපිලා යනවා. කැපිලා යනදී වෙන්නන්න ඕනද? L ගුණ කිරීමේ t වල ඍණ 1 ධන 1. එහෙනම් නැත්නම් මේ L ගුණ කිරීම t වල බිඳුවනේ. ඕනෑම දෙයක බිඳුවෙනි බලය කියන්නේ 1. එහෙනම් නැත්නම් කිරීම L විතර ඉතුරු වෙන්නේ. හරිනේ. කාට හරි මේක පැහැදිලි නැත්නම් විහිදුවල ලියා ගන්න. කොහොම විකාර කරන්න ඕනේ අපි කිරීමදී lt ඍණ 1 ගුණ කිරීම t වල ධන 1. මේ දෙක කැපිලාගෙන ඉතුරු වෙන්නේ L විතරයි. කාට හරි මේක මෙහෙම ලියුවට තේරෙන්නේ නැත්නම් විහිදුවල ලියා ගන්න. ප්‍රශ්නයක් නෑ. එතකොට මොකද උනේ? මේ දෙන්නගේම මාන සමානයි. තව එකක් තියෙනවා බලමු. ඊළඟ පදේ. භාගයයි at වර්ගයේ මාන. අද මම භාගයේ මාන කොට ඒකට ලියමුකෝ. මේක ලිව්වයි කියලා වැඩක් නෑ ඇත්තටයි. භාගය කියන්නේ ඉලක්කමක්. භෞතික රාශියක්ද නෑ ඉලක්කමක්. ඉලක්කම් වලට මාන ලියන්න ඕනේ නෑ. ලිව්වට කමකුත් නෑ. a කියලා කියන්නේ තරණය. එහෙනම් මෙතෙන් දෙන්නෝනේ තරණයේ මානනේ. t වර්ගය. ඒ කියන්නේ t වල වර්ගයේ මාන. මෙහෙම ලිව්වක් කමන්නේ නැත්තම් t වල මානවල වර්ගය මෙහෙම ලිව්වක් කමන්නේ. කොහොම ලිව්වක් කමන්නේ? t වර්ගය අරන් ඒකේ මාන ගත්තත් එකයි. t වල මාන අරන් ඒකේ වර්ගය ගත්තත් එකයි. කොහොම ලිව්වක් කමන්නේ නැහැ. මම දැන් තවසන් ලියුනේ නෙමෙයි මොකද කියන්නේ? මේ මේක මතක තියාගන්න හොඳට. තමයිනේ. ඉලක්කමකට මාන නැහැ කියන එකේ තේරුම ඒක බිඳුව දාන එක නෙමෙයි. වැරදිට වටහා ගන්න එපා. ඉලක්කමකට මාන නැහැ කියලා කිව්වනේ. මාන නැත්තම් අපි දාන අගය වෙන්නේ එකට 1 කියන අගය. ඔයාලට අගයක් දාන්න ඕන නම් භාගයට මාන නැහැ. එහෙනම් 1 කියලා දාගෙන දානවා නම් ඊටත් වඩා හොඳයි මේක නොදා හිටියනම්. දැම්මයි කියලා වැඩක් නැහැ ඒක. දැම්මයි කියලා වැඩක් නැහැනේ. බලන්න. ඒකින් දාන්නේ 1 කියලා. මොකද 1 දැම්මයි කියලා වැඩක් නැහැ. A වල මාන වෙන්නේ තරණයේ මානනේ lt ඍණ 2. ගුණ කිරීම t කියලා කියන කාලයේ මාන කැපිටල් T එයාගේ වර්ගය. t වර්ගය. දැන් අපර කලින් දෙමයිනේ. t වල ඍණ 2 t වල ධන 2. ඒ දෙක කැපිලා යනවා එන්නේ L ගුණ කිරීමක එහෙම නැත්නම් L කියලා. මේක මම තව පාර විස්තර කරන්න. මේ කියපු දේ බලන්නයි. මොකද කිව්වේ? ඉලක්කමක්. එහෙනම් ඉලක්කමකට මාන නැහැ කියලායි කිව්වේ. එහෙනම් මේකෙන් බලපෑමක් වෙන්න බෑ. හැබැයි වල මේකට භාගය කියන්නේ ඉලක්කමක් මාන නැහැ කියන ඉතල බිඳුව දැම්මොත් මොකද වෙන්නේ? මෙයාලා බිඳුවෙන් ගුණනහම මේක බිඳුවක් වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මේකෙන් බලපෑමක් වුණා. හැබැයි එහෙම වෙන්න පුළුවන්ද? මේකෙන් බලපෑමක් වෙන්න බෑ මාන වලටයි. මේකට මාන නැහැනේ. මාන වලට එයාගෙන් බලපෑමක් නැහැ. එහෙනම් බිඳුව දාලා හරියන්නේ බිඳුව දැම්ම බලපෑමක් වෙනවා. තේරෙනවද? මාන නැහැ කියනවා වෙන්නන්නේ 1 කියන ඉලක්කමයි. හරි. මාන නැත්තම් මාන 1ක් එච්චරයි. උත්තරේ වෙන්නේ මේකටත් L කියලා යාවෙන් t ඍණ 2 t දාන්න දෙකේ ගියාම L කියලා මෙතන වෙන්නේ. දැන් අපිට පේනවා පළවෙනි පදේ මාන L, දෙවෙනි පදේ මාන L, තුන්වෙනි පදේ මාන L. එහෙනම් පද තුනේම මාන සමානයිනේ. ඒ කියන්නේ මේ භෞතික සමීකරණය නිවැරදිද? මාන අනුව නිවැරදි. නිවැරදි කියන්නේ බෑ අපිට. මාන වලට අනුව හැබැයි නිවැරදි. අපි ලියන්න පුළුවන්. පද තුනෙහිම මාන සමානයි. එම නිසා සමීකරණය මාන අනුව නිවැරදි.
ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හරිද? දෙවෙනි උදාහරණය හදාගන්න. මේ ටික ඔයාලා දන්නේ නැනේ. කොලේ පැත්තකින් ලියලා තියාගන්න. මේ ටික ලියලා තියාගන්න මොනවද කියලා. දෙවෙනි උදාහරණය හදාගන්න. සම්පූර්ණ නොට් එක දාගන්න. හරිද? සම්පූර්ණ නොට් එක දාලා ඉවරලා. අනේ. සම්පූර්ණ නොට් එක දාලා ඉවරලා. මෙන්න මේ සමීකරණය. v වර්ගය සමාන u වර්ගය දන 2as. මේ සමීකරණේ නිවැරදිතාවය විමසන්න ඕනේ. තුන්වෙනි උදාහරණය v වර්ගය සමාන u වර්ගය දන 2as. එයාව සත්‍ය වෙනවා කියලා පෙන්වන්න මේ විදිහට. මේක ලියාගෙන ඉන්න. ඊට පස්සේ මෙයාගේ සත්‍යතාවය පෙන්වන්න. පුරා දෙන්න. යනවා. මම ඔයාලට දුන්නා මෙන්න මේ සමීකරණය. v වර්ගය සමානයි u වර්ගය ධන 2as. මේ සමීකරණය මාන වශයෙන් නිවැරදි කියලා පෙන්වන්න කියලා තමයි කිව්වේ. හරි. අපි කොහොමද කරන්නේ කියලා? පළවෙනි පදේ v වර්ගයේ මාන. මෙතනදී v කියලා කියන්නේ ප්‍රවේගයක්. එහෙනම් ප්‍රවේගයේ මාන වෙන්නේ lt ඍණ 1නේ. lt ඍණ 1 වර්ගය. සුළු කරගත්තාම L වර්ගය ගුණ කිරීම T ඍණ 1 දෙවෙනි බලය කියලා කියන්නේ බලයක බලයක්. එහෙනම් බල දෙක ගුණ වෙනවානේ. T ඍණ 2. උත්තරයක් ලැබෙනවා L වර්ගය T ඍණ 2 කියලා. ඊගා පදේ බලමු. U වර්ගයේ මාන. U කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය. එහෙනම් එක ප්‍රවේගයක්. එතකොට නැවතත් lt ඍණ 1 වර්ගයමයි ප්‍රවේගයේ මානවල වර්ගයමයි මේ උත්තරේම තමයි. L වර්ගය t ඍණ 2. එතකොට මේ පද දෙකේ මාන සමානයි. බලමු ඊළඟ පදේ 2as. මාන වශයෙන් මම මේ විහිදුවල ලියන්න. මොකද ප්‍රකාශන තුනක් තියෙනවානේ. දෙකේ මාන ඇත්තට මෙතෙන්ද මාන ලකුණු දැම්මේ නැතක් කමක් නැහැ. ගුණ කිරීම ත්වරණයේ මාන ගුණ කිරීම විස්ථාපනයේහි මාන. දෙකේ මාන නැහැ කියන එක අපි පෙන්නන්නේ එක කියන ඉලක්කමයි. කලින් කියනවා ත්වරණයේ මාන උනේ lt ඍණ 2 මතක ඇති. lt ඍණ 2 ගුණ කිරීම විස්ථාපනයේ මාන වෙන්නේ විස්ථාපනයේ ඉන්න දෙකක්. එහෙනම් මාන l. මොකද දෙන්නේ? එක් වතාවක් කියන එක ලියන්න ඕනේ නැහැ නැවතත්. එකෙන් උඩ කරාම ඒකමයි. l ගුණ කිරීම l කියන්නේ l වර්ගය වතාවක් t ඍණ 2. එහෙනම් නැත්නම් l වර්ගය t ඍණ 2 කියලා උත්තරයක් ලැබෙනවා. මොකද උනේ? පළවෙනි පදයේ මාන l වර්ගය t ඍණ 2. දෙවෙනි පදයේ මාන l වර්ගය t ඍණ 2. තුන්වෙනි පදයේ මාන l වර්ගය t ඍණ 2. එහෙනම් අපිට පේනවා මේ පද තුනේම මාන සමානයි කියලා. ඒ කියන්නේ සමීකරණය මාන වශයෙන් නිවැරදි කියලා ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? අපි ලියමු පද තුනේහිම මාන සමාන වෙයි. එම නිසා සමීකරණය මාන වශයෙන් නිවැරදි. මාන වශයෙන් එහෙම නැත්නම් මාන අතින් නිවැරදි. ඔය විදිහට ලියලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි. හරි. මේක හදන්න නැති කට්ටිය ඉන්නවා නම් වීඩියෝ නතර කරලා මේක හදාගන්න. මේක හදාගෙන ඉවරලා ඉතුරු ටික යනවා. තව සමීකරණයක් දෙන්න. ලියන මේ සමීකරණය v සමානයි u ධන at. v සමානයි u ධන at. සමීකරණය මාන අතින් නිවැරදිව වෙන්න. v සමානයි u ධන at. මේ සමීකරණය මාන අතින් නිවැරදි බව පෙන්වන්න. ඔක තමයි ගන්න. හරිමයි. මේක මාන අතින් නිවැරදි කියලා පෙන්වන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න ඉවරලා ඉවරලා මේ පැත්ත බලන්න. මතක තියාගන්නයි කෙලින් වීඩියෝ බලලා යන්න එපා. අනිවාර්යෙන් වෙලාව අරගෙන මේක හදන්න. මේක හදලා ඉවරලා මෙතනින් හදුවා. තේරුණාද? හරි. හදන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් බලන්න. උත්සාහ කරලා ඉවරලා බලන්න. පළවෙනි පදේ තියෙන්නේ අවසාන ප්‍රවේගයනේ v. එහෙනම් ප්‍රවේගය මාන වෙන්නේ
LT ඍණ 1. ඊගාව පදේ U එහෙම නැත්නම් ආරම්භක ප්‍රවේගය. මොකද්ද මාන? ප්‍රවේගය යන්නේ LT ඍණ 1. ඊගාව පදේ AT වල මාන. දැන් මෙතන පද දෙකක් තියෙනවා. අපි වෙන වෙනම ලියමු. A වල මාන ගුණ කිරීම T වල මාන. ඒ කියන්නේ තරනේ එහෙනම් මාන වෙන්නේ LT ඍණ 2යි ගුණ කිරීම කාලය. කාලේ මානය වෙන්නේ T. මොකද දෙන්නවා? LT ඍණ 2 ගුණ කිරීම T. එතකොට මේ T වල ඍණ 2 බලයක් තියෙනවා. ඒ වගේම T වල ධන 1 බලයක් තියෙනවා. ඍණ 2යි ධන 1යි සුළු වුණාම ඍණ 1ක් එන්නේ නේ. එහෙනම් LT වල ඍණ 1 වෙනි බලය කියලා උත්තරයක් එනවා. මම හිතන මේවා මම විහිදුවල ලිව්වා කීප සැරයක්. මම හිතනවා තවදුරටත් එහෙම කරන්න ඕනේ නැහැ කියලා. තේරෙනවනේ? T වල ඍණ 2යි ධන 1යි ඍණ 2යි ධන 1යි සුළු වුණාම ඍණ 1යි නේ. LT ඍණ 1 කියලා උත්තරයක් එනවා. දැන් අපිට පේනවා LT ඍණ 1 LT ඍණ 1 LT ඍණ 1. එහෙනම් පද තුනේම මාන සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා. නේ? පද තුනේම මාන සමාන වෙයි. එම නිසා සමීකරණයේ මාන අනුව නිවැරදි වෙයි. හරි. හලන්න මේ විදිහට තමයි සමීකරණයක් සත්‍යයි කියලා මාන වලින් අපි ඔප්පු කරලා දෙන්නේ. හරි මේක තමයි අපේ පළවෙනිම ප්‍රයෝජනය වෙන්නේ. ඊළඟ මාන භාවිතයේ දෙවෙනි ප්‍රයෝජනය. අනුමාත්‍රකාවල ලියන්න. මාන භාවිතයෙන් භෞතික සමීකරණයක නොදන්නා පදයක් සෙවීම. හරි. මාන භාවිතයෙන් භෞතික සමීකරණයක නොදන්නා පදයක් සෙවීම. මොකද මේ කියන කතාව? එකම උදාහරණයක්. අපි ඉස්සෙල්ලා ගත්ත සමීකරණය මොකක්ද? ඉස්සෙල්ලා ගත්ත එක ගන්න. මේක. සරල සමීකරණය v සමානයි u ධන at. අපි ඉස්සෙල්ලා මේක කතා කරා. හරි. අපි හිතමු කවුරු හරි ළමයෙක් කියනවා මෙතන a කියන්නේ මොකක්ද කියලා දන්නේ. මේ a කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද්ද තර මේ කියන්නේ තරණේ. නමුත් අපි දන්නේ නැහැ මෙතන තියෙන a කියන අකුර මොකක්ද කියලා. ඉතුරු ටික දන්නවා. ඒතකොට නොදන්න එක පදයක් තියෙනවා. සමීකරණයේ ඉතුරු පද ටික අපි දන්නවා. මේ වගේ ලාවකට අපිට පුළුවන් මේ නොදන්න පදේ හොයාගන්න කොහොමද ගන්න පුළුවන්? මාන ඇසුරේ. මොකද්ද ගන්න ඕන සම්බන්ධතාවය? බලන්න කියලා. මොකද්ද කතාව? භෞතික සමීකරණයක් සත්‍ය නම් මේ හැම පදයකම මාන සමාන වෙන්න ඕනේ. අපි ඉස්සර තරු ලකුණක් දාලා ලියාගත්තා. එහෙනම් අපිට ලියන්න පුළුවන් සමීකරණය සත්‍ය නම් මේක සමීකරණයක් නේ. සමීකරණ නිවැරදි. සමීකරණය නිවැරදි නම් මොකද වෙන්න ඕනේ? මේ හැම පදයකම මාන සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් u වල මාන සමාන වෙන්න ඕනේ. මොකේද? at වල මාන වලට. ඇයි ඒ? හැම පදයකම මාන සමාන වෙන්න ඕනේ. සමීකරණ නිවැරදි නිසා. දැන් u කියන්නේ මොකද්ද? අපි නොදන්නේ මොකද්ද මෙතනින්? a තමයි දන්නේ නැත්තේ නේ. a තමයි දන්නේ නැත්තේ. අනිත් ඒවා දන්නවා. එහෙනම් u කියලා කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය මාන වෙන්නේ lt ඍණ 1 නේද? ඒකට අපි a වල මාන අපි දන්නේ නැහැ. නමුත් t කියන්නේ කාලය කියලා අපි දන්නවා. එහෙනම් ඒක මාන වෙන්නේ දැන් මෙතන ලියන්න. lt ඍණ 1 සමානයි a වල මාන කතාවක්. කාලේ මාන වෙන්නේ කැපිටල් T. දැන් අපිට පුළුවන් මේ a වල මාන උක්ත කරගන්න. උක්ත කරා මොකක්ද දෙන්නේ? බලන්න. lt
LT ඍණ 1 වෙනවා. මෙයාව බෙදීමක් විදිහට පහළට යනවානේ. බෙදීම T. දැන් බෙදීම T එකට යද්දී LT ඍණ 2 කියලා ලැබෙනවා ඒ වල මාන. දැන් අපිට හිතා ගන්න පුළුවන් LT ඍණ 2 කියන්නේ මොකේ මානද? LT ඍණ 2 කියන්නේ ත්වරණයේ මානනේ. එහෙනම් අපිට දැන් නිගමනය කරන්න පුළුවන් මෙතන A කියලා තියෙන මොකද්ද? ත්වරණය කියලා. තේරුණාද කියපද? මම හිතා තේරෙන්නේ නැති කියලා. ලියමු උදාහරණ. උදාහරණ කිව්වේ උදාහරණ. මෙහෙම කරමු අපි. මේ විදිහට තිබ්බහම මම ඉස්සෙල් ලියුවා v සමාන u ධන at. මම ඉස්සෙල් වල කියනවා v කියන අවසාන ප්‍රයෝගය u ආරම්භ ප්‍රයෝගය a තරනේ t කාලය කියලා. ඒක නිසා මෙහෙම කරමු. මම මෙතන දාන x කියලා. සමීකරණයක් තියෙනවා මේ විදිහට. දැන් අපි දන්නේ නැහැ මෙතන x කියන්නේ මොකක්ද කියලානේ. x කියලා අපට කියලා දුන්නේ. x තමයි අපිට හොයන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? අපි මොනවා හරි පද දෙක මාන සමාන කරනවා. x තියෙන පදයක සහ තවත් පදයක මාන සමාන කරනවා. මාන සමාන කරනවා. ඊට පස්සේ අපි දන්න ඒ වගේ මාන ආදේශ කරනවා. u කියන්නේ ප්‍රවේගයක් කියලා දන්නවා. LT ඍණ 1 t කියන්නේ කාලය. LT ඍණ 1 t කියන්නේ කාලය. t මේ පැත්තට ගෙනාවා සුළු කරගත්තා. x වල මාන ලැබෙනවා අපිට LT ඍණ 2 කියලා. එහෙනම් මේ මෙතන තියෙන x කියන පදේ මාන වෙන්නේ LT ඍණ 2. නමුත් අපි දන්නවා LT ඍණ 2 කියලා කියන්නේ ත්වරණයේ මාන කියලා. එහෙනම් අපිට කල්පනා කරන්න ඕන x කියන්නේ මොකද්ද? ත්වරණය කියලා. ත්වරණය. එම නිසා x යනු ත්වරණය වේ කියලා අපිට හොයාගන්න පුළුවන්. හරිද නේද? පළවෙනි උදාහරණය. v සමාන u ධන xt සමීකරණයෙහි v සමාන u ධන xt යන සමීකරණයෙහි x මගින් දැක්වෙන්නේ කුමන භෞතික රාශියද? v සමාන u ධන xt යන සමීකරණයෙහි x මගින් දැක්වෙන්නේ කුමන භෞතික රාශියද? මේක හදාගන්න. මේ ටික ඉවර නම් අපි තව ගණන් බලමු. ඔයාලට මම එවලා තියෙන ටියුට් එක. ඒකක හා මානකින් ටියුට් එකේ 8 වෙනි පිටුවේ 8 වෙනි ගණන. 8 වෙනි පිටුවේ තියෙන 8 වෙනි ගණන. හදන්න බෑ. 8 වෙනි පිටුවේ 8 වෙනි ගණන හදන්න බලන්න. හදලා ඉවරලා මෙතන යන්න බෑ. හරි? ගණන හදලා ඉවරලා මෙතන යන්න බෑ. මේ ගණන කියනවා පහත සමීකරණය මාන වශයෙන් නිවැරදි වීමට k සඳහා තිබිය යුතු මාන විය යුත්තේ. මොකද මේ කියන්නේ? අපිට සමීකරණයක් දීලා තියෙනවා ත්වරණය සමානයි k ගුණ කිරීම ඝනත්වය කියලා. ත්වරණය සමානයි k ගුණ කිරීම ඝනත්වය කියලා. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? k වල මාන හොයන්න කියලා. මේකට තමයි කියන්නේ භෞතික සමීකරණයක නොදන්නා පදයක් සෙවීම කියලා. හරි දැන් බලමු කොහොමද කරන්නේ. හරිනේ. මේකේ පද කීයක් තියෙනවද? පද කීයක් තියෙනවද? 2යි 3යිද? 3ක් නැහැ පද 2යි තියෙන්නේ. ගුණ කිරීමකින් සම්බන්ධ වුණා කියන්නේ මේ දෙක එක පදයක්. තේරුණාද? එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් හරි සම්බන්ධ නැත්නම් පද දෙකක් වෙන්නේ. තේරුණාද? එතන පද දෙකයි තියෙන්නේ. මේ පැත්ත එකයි මේ පැත්ත එකයි. පද දෙකයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ පද දෙකේම මාන සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න පුළුවන් ත්වරණයේ මාන සමාන වෙන්න ඕනේ. k ගුණ කිරීම ඝනත්වය කියන දෙකේ මාන වලට. නැත්නම් කේවල මාන ගුණ කිරීම ඝනත්වයේ මාන වලට. දැන් බලන්න ත්වරණයේ මාන මොකද්ද? කිව්ව ඉස්සෙල්ලා. LT ඍණ 2 සමානයි කේවල මාන අපි දන්නවද? නෑ ඒකනේ හොයන්න කියන්නේ.
කේවල මාන ගුණ කිරීම ඝනත්වයේ මාන අපි ඉස්සෙල්ලා හෙව්වා ළමයි m l ඍණ 3 කියලා ආවේ. දැන් මෙතනින් k උත්තර ගන්න පුළුවන් අපිට. කේවල මාන වෙන්නේ lt ඍණ 2 බෙදීම මේ පැත්තේ බෙදීමක් කරනවා. l ඍණ 3. තව සුළු කරමු. මම දෙකට මාරු කරන සමීකරණේ කේවල මාන සමානයි මොකක්ද දෙන්නේ? බලන්න කරන පිළිවෙල මම එකපාරම මේවා ඉහළින් ලියා ගන්නවා. මොකද්ද? lt ඍණ 2 ගුණ කිරීම m ඉහළට යද්දි m වල ඍණ 1 වෙනවා. l ඍණ 3 ඉහළට යද්දි l වල ධන 3ක් වෙනවා. දැන් ලියන්න පුළුවන් අපිට m වල ඍණ 1යි m වල ඍණ 1යි ඊට පස්සේ මෙතන තියෙනවා l වල 1ක් සහ මෙතන l වල 3ක් තියෙනවානේ. l ගුණ කිරීම l ගණනේ. නැත්නම් l වල 4 වෙනි බලය t වල ඍණ 2. මේක තමයි යමයිනේ කේවල මාන වෙන්නේ. තේරුණා? හදාගන්න. හරි. ළමයිනේ ඔයාලට දැන් පුළුවන් අද මේ පන්තිය කරාට පස්සේ ඔයාලට මේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. විශේෂයෙන් ගණන් කියන්නේ නැහැ මම. ඒ නිසා අද මේ පාඩම කරාට පස්සේ ඔයාලා සම්පූර්ණ ටියුට් එක ඉවර කරන්න ඕනේ. තේරුණා? අර මම හිතේ සම්පූර්ණ ටියුට් ඉවර කරන්න. ඉවර කරලා ඔයාලා නෝට් එක ෆොටෝ එකක් ගන්න. ඒ විදිහටම ගණන් ටික ෆොටෝ එකක් ගන්න. සම්පූර්ණ සෙරෙන් ෆොටෝ එකක් ගන්න. හරි. හරිද? අපි ඊළඟ අනුමාත්‍රකාවට අවසාන අනුමාත්‍රකාවට ලිය දැන් මේක හදාගන්න. ඊට පස්සේ මාන භාවිතයෙන් භෞතික සමීකරණ ව්‍යුත්පන්න කිරීම. මාන භාවිතයෙන් භෞතික සමීකරණ ව්‍යුත්පන්න කිරීම. මොකද්ද මේ භෞතික සමීකරණයක් ව්‍යුත්පන්න කරනවා කියලා කියන්නේ? ඇත්තටම මේක තමයි මේ මාන පාඩමේ තියෙන ලස්සනම කොටස. කියන්නේ පොඩ්ඩක් කතා කරමු. ඔයාලට මම මේ පටන් ගත්තම ඔය පන්තිය පටන් ගත්තම කිව්වා භෞතික විද්‍යාව ගොඩක් දුරට ගණිතයත් එක්ක සම්බන්ධ වෙලා යන විෂයක් කියලා. කියන්නේ සුළු කිරීම හොඳටම තියෙන්න ඕනේ මේ ගොඩ දාගන්න. හැබැයි එහෙම කිව්වට මේ වෙනම ඔයාලට ලොකු සුළු කිරීම මොකුත් තිබ්බේ නැහැ නේ. ඇත්තටම ලොකු සුළු කිරීම තිබ්බේ නැහැ මේ ගණන් වල. සරල ගණන් ටිකක් තිබ්බේ. දැන් තේරෙනවා මොකටද දෙන්න හදන්නේ කියලා. පටන් ගන්න යන කොටසේ හොඳ සුළු කිරීම් ටිකක් තියෙනවා. ආසාවෙන් උගන්වන්න තියෙන එකම කොටස මම දන්නේ. මේ පාඩමේ. මේක හිතේ උගන්වන්න දෙයක් තිබ්බේ නැහැ. ඕන කෙනෙක් තේරෙනවනේ. හරි. හරි. දැන් බලමු මොකද්ද මේ මාන භාවිතයෙන් සමීකරණ ව්‍යුත්පන්න කිරීම කියලා කියන්නේ කියලා. හරි. මෙහෙම දෙයක්. අපි ගමු උදාහරණයක් විදිහට සරල අවලම්බයක්. මොකද්ද සරල අවලම්බයක් කියලා කියන්නේ? ඔයාලා දැකලා ඔරලෝසු බට්ටා කියන එක. මොකක්ද ඒ? ඔරලෝසුවේ දිත්‍ය ඔරලෝසුවේ මේ වගේ බට්ටෙක් ඉන්න හැම එකම නෙමෙයි. බට්ටෙක් ඉන්න ඔරලෝසුවල. මෙයාව දෙපැත්තට දෝලණය වෙනවා. හරියටම තප්පරයකට සැරයක්. තප්පරයකට සැරයක් මෙයා දෙපැත්තට දෝලණය වෙනවා. කොයි වෙලේවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ දෙයකට කියනවා අපි සරල අවලම්බයක් කියලා. මේක ටිකක් සංකීර්ණයි. අපි මේක සරලවම නෙමෙයි එහෙම. මේ සිවිලිමේ මේ තියෙන සිවිලිම නූලකින් ගල් කැටයක් ගැට ගන්නවා. නූලකින් ගල් කැටයක් ගැට ගන්නවා. ඒකල මෙයා දෝලණය කරාම මොකද වෙන්නේ? මෙයා මෙහෙම දෙපැත්තට දෝලණය වෙවි ඉන්නවා. තේරුණාද? එතකොට ළමයිනි මෙයාගේ මේ දෝලන කාලය. එහෙම නැත්නම් මෙතනින් පටන් අරන්
එක රවුමක් කැරකිලා නැවතත් මෙතෙන්ට එන්න ගත වෙන කාලය අපි ඔන්න ඔකට කියනවා ආවර්ත කාලය කියලා. මොකද්ද? ආවර්ත කාලය. එහෙම නැත්නම් කැපිටල් T කියලා. ආවර්ත කාලය කියලා කියනවා. දැන් මේ ආවර්ත කාලය හැමතිස්සෙම සමානයිද? ඔව් මෙයාගේ ආවර්ත කාලය වෙනස් වෙන්නේ. මෙයා මේ විදිහට දෝලනය කරලා අතහැරියාම එයා දිගටම දෝලනය වෙන්නේ එකම ආවර්ත කාලයක් තියෙන විදිහට. ඒ කියන්නේ මෙයා වට කීයක් ගියත් මෙතන ඉඳන් රවුමක් කරකිලා මෙතෙන් එන්න ගත වෙන කාලය වෙනස් වෙන්නේ නැහැ. ඒක කියන ආවර්ත කාලය කියලා. හැබැයි වෙන අවලම්බ බට්ටෙක් ගත්තොත් ඊට වඩා දිග එක්කෙනෙක් ගත්තොත් මෙයාගේ ආවර්ත කාලය මෙයාට වඩා වෙනස්. එතකොට අපිට හොයන්න පුළුවන් මෙයාගේ ආවර්ත කාලය මොන දේවල් මත රඳා පවතින්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට බැලුව බැලමට තේරෙනවා මෙයාගේ ආවර්ත කාලය රඳා පවතින අනිවාර්යයෙන් මේ දිග මතනේ. මේ දිග වෙනස් කරොත් එහෙම මෙයාගේ ආවර්ත කාලයත් වෙනස් වෙනවා. ඊළඟට කෙනෙක්ට දෙන්න පුළුවන් මෙයාගේ ස්කන්ධය. මෙයාගේ ස්කන්ධය වෙනස් කරොත් එහෙම ඒ ආවර්ත කාලය වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ දේ තමයි මෙතන තියෙන ගුරුත්වජ ත්වරණය. ඔන්න ඔය සාධක තුන මත ආවර්ත කාලය රඳා පවතිනවා කියලා අපි හිතමු. තේරුණාද කියන්නේ? හරි. මුලින්ම මම පැහැදිලි කරන්නේ මේ පැහැදිලි කරන්න. හරි. එතකොට අපි හොයන්න යන්නේ මෙන්න මේ ආවර්ත කාලය කොහොමද මෙන්න මේ සාධක තුන මත රඳා පවතින්නේ කියලා. එහෙම නැත්නම් මෙන්න මේ දේවල් තුන ඇසුරෙන් ආවර්ත කාලයට සමීකරණයක් ගන්න තමයි අපි යන්නේ. ඒකට තමයි කියන්නේ සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්නවා කියලා. හරි දැන් තේරෙනවද මොන වගේද කරන්න යන්නේ කියලා? මුලින්ම අපි ඔක ලියාගෙන. අපි ලියමු. යම් සංසිද්ධියකදී එක් භෞතික රාශියක් අනෙකුත් සාධක මත වෙනස් වන ආකාරය භෞතික සමීකරණයකින් දැක්වේ. ලියන එක නවත්තන්න. එතකොට භෞතික විද්‍යාවේ තියෙන සමීකරණ වලින් පෙන්වන්නේ මොකද්ද? හැම සමීකරණයකම පෙන්වන්නේ එක් රාශියක් වෙනස් වෙද්දී කොහොමද අනිත් රාශිය වෙනස් වෙන්නේ කියලා. දිගක් වෙනස් වෙද්දී කොහොමද යාගේ ස්කන්ධයක් වෙනස් වෙන්නේ කියලා. කාලය ගත වෙද්දී කොහොමද ප්‍රවේගය වෙනස් වෙන්නේ කියලා. එක රාශියක් වෙනස් වෙද්දී තවත් දෙයක් වෙනස් වෙන්නේ. ඒක තමයි භෞතික විද්‍යාවේ තියෙන්නේ. හරි දැන් අපි හදන්නේ ඒ වගේ සමීකරණයක් අපිම හදාගන්න. සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. හරි. ලියමු උදාහරණය. පළවෙනි උදාහරණය. ලියමු. සරල අවලම්බයක ආවර්ත කාලය වරහණ තුලන් කැපිටල් T කියලා. සරල අවලම්බයක ආවර්ත කාලය කැපිටල් T පහත සාධක මත රඳා පවතී. පළවෙනි සාධකය තමයි තන්තුවේ දිග. සිම්පල් L කියලා ලියමු. තන්තුවේ දිග සිම්පල් L. ඊළඟ බට්ටාගේ ස්කන්ධය. මෙයාට කියනවා බට්ටා කියලා. බට්ටාගේ ස්කන්ධය. සිම්පල් M කියලා ගමු. ඊළඟදී ගුරුත්වජ ත්වරණය. අපි ඒක සිම්පල් G කියලා ගමු. මෙන්න මේ සාධක තුන මත ආවර්ත කාලය රඳා පවතිනවා කියලා තමයි ලියාගත්තේ. හරි.
මේ රූපේ ඇඳලා මේ දේවල් ටික පැහැදිලිව ලකුණු කරගන්න. මේ රූපේ ඇඳලා මේක පැහැදිලිව ලකුණු කරගන්න. වැඩි කරගන්නවා. හරලමනේ. දැන් අපි දන්නවා ආවර්ත කාලය මේ තුන මත රඳා පවතිනවා කියලා. අපි ඒක බලමු කොහොමද ගණිතමය ආකාරයෙන් ලියන්නේ කියලා. ළමයි ඔයාලා දන්නේ නැති මේ ලකුණ. මෙන්න මේ ලකුණ මොකද්ද? මාළුවා නෙමෙයි. මොකද්ද? මේක කියනවා සමානුපාතික ලකුණ කියලා. සමානුපාතිකයි කියන එකේ තේරුම එක් දෙයක් වැඩි වෙද්දී තව දෙයක් වැඩි වෙනවා කියන එක. එක දෙයක් වැඩි වෙනවා නම් ඊට සමානුපාතයකින් තවත් දෙයක් වැඩි වෙනවා කියන්නේ. සමානුපාතිකයි. ඔයාලට අනුපාත ගන්නවා 10 වසරේ 9 වසරේ දෙන්න. අනිවාර්යෙන් මේ ලකුණ දන්න ඇති. මොකද්ද මේකේ තේරුම? එක් දෙයක් වැඩි වෙද්දී තවත් දෙයක් වැඩි වෙනවා කියන එක. එහෙනම් අපි අර ඉස්සෙල්ලා ලියපු දේවල් වලට අනුව මොකද අපි ලිව්වේ? ආවර්ත කාලේ රඳා පවතිනවා කියන සාධක තුනක් මත. එහෙනම් ඒවා වැඩි වෙද්දී එක්ක ආවර්ත කාලය වැඩි වෙන්න ඕනි. නැත්නම් ඒවා වැඩි වෙද්දී ආවර්ත කාලය අඩු වෙන්න ඕනි. ඕකනේ වෙන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් t සමානුපාතික වෙන්න ඕනේ තන්ත්‍රයේ දිගටනේ. වගේම t සමානුපාතික වෙන්න ඕනේ බට්ටාගේ ස්කන්ධයට. ඒ වගේම ආවර්ත කාලය සමානුපාතික වෙන්න ඕනේ මොකේද? ගුරුත්වයේ ත්වරණයට. ඔහොමනේ දෙන්න ඕනේ. හැබැයි මේ ලියපු දේ වැරදි. ඇයි වැරදි? අපි හරියටම දන්නවද දිග වැඩි වෙද්දී ඒ අනුපාතයට මෙයත් වැඩි වෙනවා කියලා? නෑ එහෙම දන්නේ. අපි දන්නේ දිග වැඩි වෙද්දී මෙයා වැඩි වෙනවා කියලා විතරයි. සමානුපාතිකයි කියන්න දත්තමදි. තේරුණා කියන්නේ? දිග වැඩි වෙද්දී මෙයාව ඒ වගේ 4 ගුණයක් වැඩි වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් නැත්නම් මෙයාව දිගේ වර්ගය වගේ වැඩි වෙනවා වෙන්න පුළුවන්. අපි දන්නේ. සමහර දිග වැඩි වෙද්දී මෙයා අඩු වෙනවා වෙන්නත් පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. ඒකින්ද මෙහෙම කෙලින්ම ලියන්න අපිට අයිතියක් නැහැ. අපි කරන්නේ මෙයාගේ x බලයක් මෙතෙන්ට දානවා. මොකක්ද ඒ කරේ? දිගේ යම් බලයක් සඳහා මෙයා සමානුපාතික වෙනවා. තේරුණා කියන්නේ? දිගේ යම් බලයකට මෙයා සමානුපාතික වෙනවා. අපි හරියටම කියන්නේ දිගත් එක්ක සමානුපාතිකයි කියලා. හැබැයි දිග මත රඳා පවතිනවා නම් දිගේ මොකක් හරි බලයකට මෙයා සමානුපාතික වෙන්න ඕනේ. තේරුණා කියන්නේ? ඒ වගේම m වලත් මොකක් හරි බලයකට මෙයා සමානුපාතික වෙන්න ඕනේ. හරියටම m වල පළවෙනි බලයටද m ට සමානුපාතිකයිද? නෑ m වල මොකක් හරි බලයකට සමානුපාතිකයි. ජීවත් එහෙම ජීවල මොකක් හරි බලයකට මෙයා සමානුපාතිකයි කියලා අපිට ලියන්න පුළුවන්. දැන් සාධාරණයි. මොකක්ද කරේ? අපි දන්නවා t රඳා පවතිනවා l m සහ g මත. එහෙනම් අපි ලියනවා t සමානුපාතිකයි කියලා. මෙයාලගේ මොනවා හරි බල තුනකට. තේරුණාද කිව්වද? හරි. එහෙනම් ළමයිනි මේ ටික අපිට එකට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහ. කොහොමද? t සමානුපාතික වෙන්න ඕනේ l වල x බලයට, ඒ වගේම m වල y බලයට, ඒ වගේම ගුරුත්ව ත්වරණයෙහි z කියන බලයට. ඔන්න දැන් අපි සමීකරණයක් ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේ තුන ඇසුරෙන් අපි සමීකරණයක් හදාගත්තා. හැබැයි නොදන්න පද තුනක් තියෙනවා මේකනේ. x y z කියන අපි දන්නේ නැහැ. එහෙනම් මේ සමීකරණේ වැඩක් තියනවද? නෑ මේකේ වැඩක් නැහැ. මේකේ වැඩක් තියෙන්න නම් මේ x y z කියන තුන අපි හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න තමයි ළමයි අපි මාන භාවිතා කරන්නේ. තේරුණා නේද? හරි. බලමු කොහොමද මාන භාවිතා කරන්නේ කියලා. මෙයා අපි ගන්නේ භෞතික සමීකරණයක්. එහෙනම් මෙයා නිවැරදි වෙන්න ඕනේ. සමීකරණය නිවැරදි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයාගේ දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් සමීකරණය නිවැරදි වීමට නම් මොකද වෙන්න ඕනේ?
t වල මාන සමාන වෙන්න ඕනේ මේ තුන් දෙනාගේ මාන වලටනේ. l වල x වලට, ඒ වගේම m වල y වලට, ඒ වගේම ගුරුත්වාකර්ෂණයෙහි මාන වල z වෙනි බලයට ඔය විදිහට සමාන වෙන්න ඕනේ. දැන් අපි මෙයාලගේ මාන දන්නවනේ. මාන ආදේශ කරලා බලමු. ළමයි ආවර්ත කාලය කියන්නේ කාලයක්. එයාගේ මාන වෙන්නේ t ම තමයි. l කියලා කියන්නේ දිගක්. එහෙනම් මාන වෙන්නේ කැපිටල් L නමුත් එයාගේ තියෙනවා x කියලා බලයක් නේ. ගුණ කිරීම. m කියන්නේ ස්කන්ධයක්. එහෙනම් එයාගේ මාන කැපිටල් m යි නමුත් එයාගේ තියෙනවා y කියලා බලයක්. ගුරුත්ව තරණයක් නේ. එහෙනම් මාන වෙන්නේ LT ඍණ 2. නමුත් එයාගෙත් තියෙනවා Z කියලා බලය. තේරුණා? දැන් අපි මෙයාව MLT කියන තුනෙන්ම වෙන වෙනම ලියමු. මම මේ පැත්තට දාන්නම්කෝ ඔකට. M වල බලය කීයද මෙයාගේ? මෙතන T වල එකක් විතරනේ. එහෙනම් M වල බලය මෙයාගේ බිඳුවයිනේ. L වල බලයත් මෙයාගේ බිඳුවයිනේ. T වල බලය මෙයාගේ 1. තේරුණා කියපද? මේ පැත්තේ අපි MLT කියන තුනෙන්ම ලියනවා. M වල බලය බිඳුවයි. ඒ කියන්නේ 1යි. ගුණ කිරීම නේ. 1 ගුණ කිරීම L වල බිඳුව කියන්නේ 1 ගුණ කිරීම T වල 1 කියන්නේ T. අය තමයි T කියලා තියෙන්නේ. මම කියන්නේ අපි ලියමු M වල බිඳුව L වල බිඳුව T වල 1යි කියලා. දැන් මේ පැත්තේ බලන්න. M වල කොච්චර තියෙනවද? M වල තියෙන්නේ y කියලා බලයක් විතරයි නේ. අයියේ වෙනම කුඩ නැහැ. M වල y මෙතන L නේ. එතන LT විතරනේ එන්නේ. M වල y. ගුණ කිරීම L වල මෙතන තියෙනවා L වල x කියලා බලයක්. ඒ මෙතන තියෙනවා L වල z කියලා බලයක් නේ. සමීකරණයෙන් දකුණු පැත්ත අපි බලන්නේ. මෙතන L වල x බලයක් තියෙනවා. ගුණ කිරීම L වල z බලයක් තියෙනවා. ඉතින් අපිට ඔය එක වෙලා ලියන්න පුළුවන් L වල x ධන z බලයක් තියෙනවා කියලා. තේරුණා ළමයි? ඊගාවට t වල මොකක්ද තියෙන්නේ? මෙතන t බලයක් නැහැ, මෙතන t බලයක් නැහැ. මෙතන තියෙනවා t වල ඍණ 2යි z බලයක්. ඔන්න ඔය විදිහට අපිට දෙපැත්තම ලියන්න පුළුවන් MLT විදිහට. වෙන වෙනම ලියන්න පුළුවන්. දැන් මේ මෙතන සමාන ලකුණක් තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ දෙපැත්ත සමානයි කියන එක. එහෙනම් මොකද වෙන්න ඕනේ? M වල බිඳුව සමාන වෙන්න ඕනේ M වල y ට නේ. එහෙම නැත්නම් y කියන එක සමාන වෙන්න ඕනේ බිඳුවට. දැන් බලන්න මෙතන ඉහාට m සලකලා අපිට ලියන්න පුළුවන් m වල බලය දෙපැත්ත සමාන වෙන්න ඕනේ. දෙපැත්ත සමානයි. එහෙනම් මේ පැත්ත m වල බිඳුව නම් මේ පැත්තත් m වල බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ y සමානයි බිඳුවක් වෙන්න ඕනේ. තේරුණා කියන්නේ? m සලකුවම අපිට ගන්න පුළුවන් m වල මේ තියෙන බලය සලකලා ගන්න පුළුවන් y සමානයි බිඳුවයි කියලා. l සලකමු L සලකන්නේ T සලකුව ලේසි කියලා දෙනවා මට. T සලකලා බලන්න. T සලකුවම මොකක්ද දෙන්නේ මේ? එක පැත්තක තියෙන්නේ 1යි කියලා. එහෙනම් 1 සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන T වල ඍණ 2යි z කියලා. ඍණ 2යි z කියලායි තියෙන්නේ. එහෙනම් මෙතනින් මට z හොයාගන්න පුළුවන් කීයද? z සමානයි ඍණ භාගයයි කියලා. තේරුණාද? z සමානයි ඍණ භාගයක් කියනවනේ. දැන් අපි සලකමු L වල බලය. මේ පැත්තේ තියෙන බිඳුවයි සමාන වෙනවා නේ. එහා පැත්තේ තියෙන L වල x ධන z කියලා බලයක් නේ. බිඳුව සමාන x ධන z. හැබැයි අපි z හෙව්වා ඉස්සෙල්ලා කීයද? ඍණ භාගයයි. එහෙනම් අපි ආදේශ කරමු මෙතෙන්ට. බිඳුව සමානයි x ධන z. z කියන්නේ ඍණ භාගයයි නේ. එහෙනම් x ඍණ භාගයක් වෙනවා. ඍණ භාගය මේ පැත්තට ආවම අපිට ලැබෙනවා x සමානයි ධන භාගයයි කියලා. තේරුණා නේද? බලන්න හොඳට මොකද්ද කරේ? මෙතෙන් නම් තේරෙන විදිහ හදනවා. සමීකරණේ නිවැරදි වෙන්න මොකද වෙන්න ඕනේ? දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. මම ඒක ලිව්වා. t වල මාන සමානයි l x වල බලය මාන, m වල y වල බලය මාන, g වල z වල බලය මාන වලට කියලා. ඊට පස්සේ මොකද්ද කරේ? මාන ආදේශ කරා. t කියන්නේ කාලයක් t, l කියන්නේ දිගක් l,
m කියන්නේ ස්කන්ධයක් m g කියන්නේ ත්වරණයක් l තීරණ දෙක බලය හරියට දාගත්තා. ඊට පස්සේ දෙපැත්ත m l t විදිහට හරියට විහිදුවලා ලිව්වා. මේ පැත්තේ t විතරනේ තියෙන m වල බලය බිඳුවයි. t විතරනේ තියෙන l වල බලය බිඳුවයි. t වල බලය එකයිනේ. t ම තමයි. එහා පැත්තේ m වල තියෙන්නේ y කියලා එකක් විතරයිනේ. මෙතන m එකක් නැහැ බිඳුවයි. මෙතන m එකක් නැහැ බිඳුවයි. m වල y විතරයි තියෙන්නේ. l වල x එකක් තියෙනවා. මෙතන l වල z එකක් තියෙනවා නේ. z දාන x වෙන්න ඕනේ. x දාන z. හරි. t වල මෙතන t නෑ මෙතන t නෑ එහෙනම් මෙතන විතරයි. t වල ඍණ 2 z කියලා බලයක් තියෙනවා. ඔය ටික තේරෙනවනේ. ඊට පස්සේ මෙතන සමාන ලකුණක් තියෙන. එහෙනම් දෙපැත්තේ m බිඳුව සමාන නම් my ට. l බිඳුව සමාන නම් l x දාන z ට. t එක සමාන නම් t වල ඍණ 2 z. වෙනවා සමාන කරන්නේ. දැන් m සලකුවම මොකක්ද දෙන්නේ? බිඳුව සමාන y කියලා. නැත්නම් y සමාන බිඳුවයි කියලා. t සලකුවම මොකක්ද දෙන්නේ? t සලකුවම එක සමාන ඍණ 2 z කියලා. එහෙනම් z සමාන ඍණ භාගය කියලා. l සලකුවම බිඳුව සමානයි x ධන z කියලා. ඉතින් බිඳුව සමාන x ධන z. අන්න z හෙව්වෙන් ආදේශ කරමු. බිඳුව සමානයි x ඍණ භාගයයි කියලානවා. x සමානයි ධන භාගයයි කියනවා. එහෙමනම් දැන් අපිට මේ සමීකරණයට ආදේශ කරගන්න පුළුවන් x y සහ z. ආදේශ කරමු. මෙන්න මේ සමීකරණයට ආදේශය. හරි. ආදේශ කරාම මොකක්ද දෙන්නේ ළමයි? බලන්න. t සමානුපාතිකයි l වල x බලය. l වල x කියන්නේ මොකද්ද? භාගයනේ. l වල x තියෙන්නේ l වල භාග බලය කියලානේ. m වල y කියලා තියෙන්නේ. y කියන්නේ මොකද්ද? බිඳුවයිනේ. m වල බිඳුවයි. ගුණ කිරීම. g වල z කියලානවා. z කියන්නේ ඍණ භාගය. g වල ඍණ භාගයක් කියලානේ. එහෙනම් t සමානුපාතික වෙන්න ඕනේ මොකේද? l වල භාගය කියන ළමයි භාග බලය කියන්නේ වර්ගමූලය කියන එක ඔයාලා දන්නවා ඇති. l වල වර්ගමූලය. වතාවක්. m වල බිඳුව කියන්නේ ඕන එක බිඳුවෙනි බලය එකයිනේ. g වල ඍණ භාගයක් තියෙන්නේ. ඍණ භාගය හරයට යටි ධන භාගයක් වෙනවා. මේ යටින් ලියන්න පුළුවන් මට g වල ධන භාගය කියන නම. භාගය කියන්නේ භාග බලය කියන වර්ගමූලයනේ. මෙන්න මෙහෙම එකක් අපිට එනවා. එහෙනම් ලැබෙන්නේ මොකද්ද? මෙතන ලියන්න. t සමානුපාතිකයි l බෙදීම g ගේ වර්ගමූලය කියලා. ඕක තමයි ළඟ අපිට මාන භාවිතයෙන් ගන්න පුළුවන් අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඒතර බලන්න. ආවර්තකාලයේ සමානුපාතික වෙන්නේ දිගට සහ ගුරුත්වාකර්ෂණයට විතරයි. මේ දෙකේ අනුපාතයේ වර්ගමූලයට. මේ විදිහට සමීකරණයක් හදාගන්න පුළුවන් අපිට මාන භාවිතය. තේරුණා? හරි. ඇත්තටම මෙතන සමීකරණයක් නෑ නේ. සමානුපාතික ලකුණක් තියෙන්නේ. බලන්න. මාන පාඩමේ අපි කරන ටික මෙතනින් ඉවරයි. ඔච්චරයි මාන වලින් කරගන්න පුළුවන්. නමුත් එතනින් එහාටත් අපි පොඩ්ඩක් බලමු. මේ සමානුපාතික ලකුණ අපිට සමාන ලකුණක් කරගන්න පුළුවන් නියතයකින් ගුණ කරලා. එතෙන්ට එන්න ඕනේ නියතයයි පරීක්ෂණාත්මක හොයාගන්න ඕනේ. ඒක මාන භාවිතයෙන් කරන්න බෑ. හරි. නමුත් අපිට මේක නියතයක් එක්ක ලියන්න පුළුවන්. t සමානයි කියලා. මෙතන නියතය වෙන්නේ අපි දැන්ට ඕනෑම නියතයක් k කියලා දාමු. k වතාවක් l බෙදීම g කියලා ගන්න පුළුවන්. මෙතන k කියන්නේ මොකද්ද? k අනුමාන රහිත නියතය. k යනු නියතය. මාන නැහැ. මාන රහිත නියතයකි. ඇත්තටම k වල අගේ එන්නේ 2.5 කියලා. ඒක දෝලන තරඟ පාඩමේ කියලා දෙන්න. දැන්ට බලන්න නැහැ. ව්‍යුත්පන්න කරගන්න විදිහ දැනගත්තාම ඇති. හරියම මේක හඳුරු කිරීමක් තියෙනවා. සාමාන්‍ය දෙයක්. පටන් ගන්න. අපි ලියන්න පටන් ගමු. මේ තුනෙන් පටන් ගන්න. මෙතන බලලහට මම ලියපු පිළිවෙල ලියාගෙන යන්න. බෝඩ් එකේ තියෙන පිළිවෙල තමයි ලියන්න බෑ. හරිද? මෙතනින් පටන් ගන්න. මෙතනින් බලලහට පිළිවෙල ලියාගෙන. හරියම මේක ලියන්න. මේක ලියාගෙන.
ළමයි මේ කතාව තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලා මේක තියාගන්න. මේක ලියලා ඉවරයි නම් ටියුට් එකේ 10 වෙනි පිටුවේ 10 වෙනි පිටුවේ තියෙනවා 23 වෙනි ගාන. 22 වෙනි ගාන හරි. 10 වෙනි පිටුවේ 22 වෙනි ගාන. 10 වෙනි පිටුවේ 22 වෙනි ගාන හදන්න. මේක ලියලා ඉවරලා. 22 වෙනි ගාන හදලා ඉවරලා කියන්නේ. හදලා ඉවරලා කියන්නේ බෑනේ. හදලා ඉවරලා මෙතන යනවා. හරි. 10 වෙනි පිටුවේ 22 වෙනි ගාන. හදන්නු. ළමයිනේ ගාන හදලා ඉවර වෙලා මිසක් මෙතන ඉහළ බලන්න එපා. හරි. ගාන හදලා ඉවර වෙන්න ඊට පස්සේ බලන්න. අර ගාන කියව ගන්න නැතිනේ. මොකද කියන්නේ? මේකේ කියනවා ගඟක ජල ප්‍රවාහය මගින් චලනය කර හැකි ගලක උපරිම ස්කන්ධය. ඒතකොට ප්‍රකාශනයක් කරන් තියෙන්නේ මොකක් ගැනද? මේ ගලක ස්කන්ධය ගැන තමයි ප්‍රකාශනයක් කරන් තියෙන්නේ. ගලක ස්කන්ධ මොකද මේ කියන්නේ? ගඟක් ගලනවලු ගඟේ තියෙනවලු යම් ගලක්. ඒ ගඟේ එක එක ප්‍රමාණයේ ගල් තියෙනවා. මේ තියෙන එක ප්‍රමාණයේ ගල්. මේ හැම ගලක්ම ගඟ හින්දා චලනය වෙනවද? නෑ නේ. පොඩි ඒවා චලනය වෙනවා, ලොකුම ඒවා චලනය වෙන්නේ නෑ. හැබැයි මේක වෙනස් වෙනවා ගඟේ තියෙන මොනවද? ජලයේ ප්‍රවේගය, ජලයේ ඝනත්වය, ඒ වගේම ගුරුත්වාකර්ෂණය මත මේ චලනය වෙන ගලයේ විශාලත්වය වෙනස් වෙනවා කියලා කියනවා. ගාන කියවන්නේ. ගාන කියන්නේ එහෙමයි. ජල ප්‍රවාහයෙන් චලනය කර හැකි ගලක උපරිම ස්කන්ධය. කොච්චර ලොකු එකක් චලනය කරන්න පුළුවන්ද කියන එක. ජලයේ ප්‍රවේගය, ජලයේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය මත රඳාපවතී. තේරුණා කියන කතාව? චලනය කරන්න පුළුවන් උපරිම ස්කන්ධය රඳාපවතින්නේ ජලයේ ප්‍රවේගය, ජලයේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය මත කියලා තියෙනවා. ඒ කියන්නේ යම් දෙයක් අධ්‍යයනය කරලා අපිට මේක හොයාගන්න පුළුවන්. අපිට තේරෙනවා ජලයේ ප්‍රවේගය වැඩි නම් ලොකු ගලක් චලනය කරන්න පුළුවන්. ඔය විදිහට මේක අධ්‍යයනය කරලා මේ ලක්ෂණ ටික හොයාගන්න එක ඕන කෙනෙක්ට අමාරු නෑ. තේරුණා? ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. උලගේ වේගය වැඩි නම් මිනිහෙක් ගහගෙන යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකට සම්බන්ධයක් සමීකරණයක් ගන්න එක තමයි භෞතික විද්‍යාවේ අපි බලාපොරොත්තු වෙන්නේ. තේරුණා? හරි. අපිට මේ දේවල් සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ගලේ ඝනත්වය වැඩි නම් ගහගෙන ගලේ ස්කන්ධය වැඩි. ඔය විදිහට අපිට කියන්න පුළුවන්. දැන් සමීකරණයක් ගන්න එක තමයි දැන් අපි කරන්න යන්නේ. තේරුණා? මේ මොකද්ද කරේ? ගාන පැහැදිලි කරගන්න. හරි. එහෙමනම් අපිට ලියන්න පුළුවන්. මෙයාලා දීලාම තියෙනවනේ. මොකක්ද දීලා තියෙන්නේ? අර කලින් කරපු පියවර ටිකම කරගෙන යන්න. මොකද වෙනවනේ? මේ ගලේ ස්කන්ධ සමානුපාතික වෙන්න ඕනේ. මොකේද? ජලයේ ප්‍රවේගයටනේ. ප්‍රවේගයේ යම් බලයකට මම ඔහොම ලියන්නේ. මුලින්ම කරන්නේ ඔක. ස්කන්ධ සමානුපාතිකයි ප්‍රවේගයේ යම් බලයකට. දැන් උපරිම ස්කන්ධ සමානුපාතිකයි ජලයේ ඝනත්වයේ යම් බලයකට. ඊට පස්සේ උපරිම ස්කන්ධ සමානුපාතික වෙන්න ඕනේ ගුරුත්වජ ත්වරණයෙහි යම් බලයකට. මුලින්ම ඔන්න ඔය ටික ලියා ගන්න ඕනේ. මම කියන්නේ පළවෙනි පියවර මේ ටික ලියා ගන්න එක. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ටික අපි එකට ලියනවා. කොහොමද ලියන්නේ? m සමානුපාතික වෙන්න ඕනේ මේ තුනේ ගුණිතයටනේ. v වල x බලයට, ρ වල y බලයට, g වල z බලයට උනහම ලියුවා. ඊට පස්සේ මොකද කරන්නේ? සමීකරණය සාධාරණ වෙන්න නම් දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. දැන් දෙපැත්තේ මාන සමාන කරමු. සමීකරණය නිවැරදි නම් සමීකරණය හරි එකක් වෙන්න නම් කොහොමද වෙන්න ඕනේ? දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. m වල මාන සමාන වෙන්න ඕනේ v වල මාන වල
දැන් ප්‍රවේගයේ මාන වල x බලයට. ඒ වගේම ඝනත්වයේ මාන වල y බලයට. ඒ වගේම ගුරුත්වාකර්ෂණයේ මාන වල z බලයට කියලා අපිට ලියන්න පුළුවන්. තේරුණා? අර කලින් පියවර ටිකම තමයි කරගෙන යන්නේ. උත්තරේ තමයි. හරියට කරගෙන යන්න ඕනේ. දැන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මෙහෙම ඊට පස්සේ අපිට මේවට ආදේශ කරගන්න පුළුවන් අපි දන්න මාන ටික. ස්කන්ධයේ මාන කැපිටල් M. ප්‍රවේගයේ මාන LT ඍණ 1නේ. නමුත් එයාගේ x බලයක් තියෙනවා. ඝනත්වයේ මාන ML ඍණ 3නේ. නමුත් එයාගේ y බලයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණයේ මාන LT ඍණ 2. ත්වරණයේ මාන. නමුත් එයාගේ z බලයක් තියෙනවා. ওই ටික හරියට දාගන්න. ඊට පස්සේ MLT විදිහට ලියමු. මේ පැත්තේ ලියුවොත් දැන් මේ M වල එක බලයක් තියෙනවා මේ පැත්තේ. L වල බලයක් තියෙනවද නැහැ? L වල බිඳුවයි. T වල බලයක් තියෙනවද නැහැ? T වලත් බිඳුවයිනේ. මේ පැත්ත හරි. MLT විදිහට ලියුවා. එහා පැත්තත් MLT විදිහට ලියමු. M වල කොච්චර බලයක් තියෙනවද මේ ප්‍රකාශනේ? මේකේ M බලයක් නැහැ. මේකේ M වල y තියෙනවනේ. M වල y කියලා බලයක් තියෙනවා. මේකෙත් M වල බලයක් නැහැ. එහෙනම් M වල y විතරයි තියෙන්නේ. L වල මෙතන L වල x බලයක් තියෙනවා. මෙතන L වල ඍණ 3යි y බලයක් තියෙනවා. මෙතන L වල z බලයක් තියෙනවා. ඍණද නෑ ධන. ධන z බලයක් තියෙනවා. ගුණ කිරීම. t වල බලන්න. t වල මෙතන ඍණ x බලයක් තියෙනවා. මෙතන t නේ මෙතන t වල ඍණ 2යි z බලයක් තියෙනවා. MLT විදිහට මේවා බෙදුවා. M වල 1යි L නෑ T නෑ මේ පැත්තේ. මේ පැත්තේ M වල y විතරයි. ඔය විදිහට මේ ටික හරියට ලියගන්න. දැන් මොකද වෙන්න ඕනේ? දෙපැත්ත සමානයි නම් M වල සංගුණකේ මෙතන තියෙන M වල බලයට සමාන වෙන්න ඕනේ. M වල මෙතන බලයට සමාන වෙන්න ඕනේ. M කියන ප්‍රකාශන සලකුණ අපිට ලියන්න පුළුවන් කොහොමද? M සලකුණ ලියන්න පුළුවන් එක සමානයි y කියලා නේ. එහෙම නැත්නම් y සමානයි 1යි කියලා. L සලකුණ කොහොමද ලියන්න පුළුවන්? බිඳුව සමානයි මම L කලින් t සලකන්න. තමයි බලන්න හැමතිස්සෙම වගේ ඔක් කරන්නේ මම. ඇයි එහෙම කරේ? එහෙම කරේ හේතුවක් ඇතුව ඔයාලා කැමති නම් මේක එක ඒ කියන්නේ දෙවෙනි L සලකුවක් කමන්නේ නැහැ. මම පොඩි අවුලක් තියෙනවා මොකද්ද? නේ L සැලකුවොත් එහෙම ළමයිනේ x y z කියන තුන් දෙනා වෙනවා මෙතෙන්ට. තේරෙනවද? L වල බිඳුව සමානයි x ඍණ 3y ධන z කියලා එන්නේ. එතකොට මේ තුන් දෙනාම අපි දන්නේ නැහැ නේ. එහෙනම් ප්‍රශ්නයක් වෙන ඉඳ තමයි මම මෙයාව සැලකුවා. හැබැයි එතනත් අපි දෙන්නම දන්නේ නැහැ. එහෙනම් කෝක සැලකුවත් එකයි. මෙතන විචල්‍ය ගන්න අඩු හින්දා තමයි මම මුලින් t සැලකුවේ. මම මෙතන ලොකු වාසියක් වෙන්නේ නැහැ. පිළිවෙලට යනවා. L සලකුවම වෙන්නේ බිඳුව සමානයි x ඍණ 3y ධන z කියලා. x ඍණ 3y ධන z කියලා. නමුත් y හොයාගත්තනේ. y කියන්නේ 1යි කියලා ආදේශ කරමු. බිඳුව සමානයි x ඍණ 3 ධන z කියලා. ඍණ 3 මේ පැත්තට ගේනවාම එතකොට ධන 3ක් වෙනවා. 3 සමානයි x ධන z කියලා. මම මේක අංක 1 කියලා නම් කරගන්නවා. එයි මෙතනින් එහාට සුළු කරන්න දත්ත නැහැ. දේවල් දෙකක් දන්නේ නැහෙනි. එහෙනම් සුළු කරා කියලා වැඩක් නැහැ. තව සමීකරණයක් ගන්න වෙනවා අපිට. අපි ඒක ගමු මෙන්න මේකෙන්. t සලකලා එතන ලියන්නම. t සලකීම මොකද වෙන්නේ? බිඳුව සමානයි ඍණ x ඍණ 2y z කියලා එනවා. මම ඔක අංක දෙවෙනි සමීකරණය විදිහට ගන්නවා. දැන් බලන්න x සහ z දැසුරෙන් සමීකරණ දෙකක් තියෙනවානේ. එහෙනම් සමගාමී සමීකරණ විදිහට මේවා විසඳ ගන්න පුළුවන්. කොහොමද ගන්න පුළුවන්? අපි කෙලින් මේ දෙක එකතු කරමු. මොකක්ද දෙන්නේ එතකොට? අංක 1 ධන අංක 2කින් 3 ධන බිඳුව කියන්නේ 3යි සමානයි ධන x සහ ඍණ x කියන්නේ කැපිලා යනවා. x සහ ඍණ 2යි z කියන්නේ ඍණ z කියලා එනවා. තේරුණාද ළමයි? සමීකරණ සුළු කිරීමත් ඔයාලට බැරි වෙන්න දෙයක් නැහැ. තව බරක් කියන්න. අංක 1යි අංක 2 එකතු කරලා එකතු කරේ. ඒකට x කැපිලා යනවානේ. එහෙනම් වම් පැත්ත බලන්න. 3 ධන බිඳුව කියන්නේ 3යි.
x සහ ඍණ z කියන්නේ කැපිලා ගියහම බිඳුව ලියන්න ඕනේ. z සහ ඍණ 2යි z කියන්නේ z සහ ඍණ 2යි z කියන්නේ සුළු වුණාම ඍණ 2යි z කියන 1යි z 2යි වෙනවා. ඍණ 1යි z කියලා එනවා. හරි. එහෙනම් z සමානයි අපිට ලැබෙනවා ඍණ 3ක් කියලානේ. දැන් පුළුවන් මේ දෙකෙන් කැමති එකට ආදේශ කරගන්න. මම අංක 1ට ආදේශ කරනවා. මේක ආදේශ කරනවා අංක 1ට. ආදේශය මොකක්ද දෙන්නේ? 3 සමානයි x ධන z. 3 සමානයි x ධන z කියන්නේ ඍණ 3යි නේ. එහෙනම් ධන ඍණ 3යි ඍණ 3යි. x සමානයි කියලා වෙනවා කිය ඍණ 3 විතර ධන 6ක් වෙනවානේ. x හෙව්වා y හෙව්වා z හෙව්වා. එහෙනම් x y z තුනම හොයලා තියෙනවා. දැන් අපි ආදේශ කරමු මෙන්න මෙතන තියෙන සමීකරණය. මේක තරවත් දාගන්න. හරි. දැන් ආශය. තරවත් දාපු සමීකරණ ආදේශයෙන් අපිට මොකද ලැබෙන්නේ? m සමානුපාතිකයි කියලා. v වල කීවෙනි බලයට? x බලය. 6 වෙනි බලයට. වතාවක් ρ වල කීවෙනි බලයට? පළවෙනි බලයට නේ. ρ වල එකයි එහෙනම් රෝම තමයි. ගුණ කිරීම g වල කීවෙනි බලයට? z කියන්නේ ඍණ 3යි නේ. g වල ඍණ 3ට. මේක තව ටිකක් සුළු කරලා ලියමු. එතකොට m සමානුපාතික වෙනවා v 6 වතාවක් ρ. පළවෙනි බලයෙන් ලියන්න ඕනේ නැහැ. මේ ඍණ 3ක් තියෙන බලය පහළට ධන 3ක් වෙනවා නේ. g වල ධන 3ක්. ඔන්න ඔය විදිහට අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. m සමානුපාතිකයි v වල 6 රෝ බෙදීම g 3යි කියලා. මොකද මේ සමීකරණයක් ගත්තා v රෝ සහ g ඇතුලෙන් උපරිම ස්කන්ධය වෙන m ට. බලන්න ගන්න. රාශිත සම්බන්ධය. හරි. ඔතන තමයි. මේක කාටද හදන්න බැරි වුණා නම් දැන් හදාගන්න. ඊට අමතරව කියන්න ඕනේ. බලන්න. ඔන්න දැන් ඔයාලා හිතන් හිටපු හොරතල් ගණන් වලින් මිදලා භෞතික විද්‍යාව චුට්ටක් පටන් ගන්නවා. තේරුණා කිව්වද? ඔය හේතුවෙන් තමයි කිව්වේ ඔයාලට හොඳට ගණන් පුළුවන් වෙන්න ඕනේ. තේරුණා? අදින් පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් දිගටම භෞතික විද්‍යාව කරනවාද කියලා. මම ඒක කිව්වේ. පළවෙනි දවසේ මම කිව්වා ඔයාලට ටික දවසක් කරලා බලන්න. සමහර පිරිසක් මම වටන්න හදනවා නෙමෙයි. ඇත්තටම සමහර පිරිසක් ඉන්නවා වැඩිපුර හැඩ ගහලා තියෙන්නේ ගණන් හදන පැත්තට වඩා වෙනත් දේවල් වලට. ඒ කියන්නේ කලාවක් පැත්තට ඔය දෙකම විනාක් ඉන්නවා. දැන් කලාවක් පැත්තට ව්‍යාපාරයක් පැත්තට වගේ තමයි ඉගෙන ගන්න ආස දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. Tamanට ඉගෙන ගන්න පුළුවන් දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැබැයි සහය උනන්දුව තියෙන ඕන කෙනෙක්ට මේක කරගන්න පුළුවන්. නමුත් හිතනවා නම් බෑ කියලා හොඳම විසඳුම ටික කාලයක් බලන්න. ටික කාලයක් කියන අවුරුද්දක් විතර නෙමෙයි. පුළුවන් තරම් try කරන්න. පුළුවන් තරම් try කරලත් බැරි නම් ළමයි ඊට වඩා කරන්න දෙන්නේ. පුළුවන් තරම් try කරලත් බැරි නම් ඔයාලා තීරණය ගන්න. තමන්ගේ දේ තියෙන්නේ. හැබැයි ඊට කලින් පුළුවන් තරම් try කරන්න. මොකද පුළුවන් තරම් try කරේ නැත්තම් ඔයා දන්නේ මට පුළුවන් ද බැරිද කියලා. අනිවාර්යෙන් පුළුවන් තරම් try කරන්න. එතකොට පුළුවන් නම් පුළුවන්. එතකොට බැරි නම් බෑ. ඊට වඩා හිතන්න දෙයක් නෑ. හරිනවද? හරි. මම හිතනවා මේ කරපු දේ තේරෙන්නේ නැති කියලා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම කියන්න. මෙසේජ් එකක් දාන්න. මේ වෙනකන් මෙසේජ් එකක් ආවේ නැහැ තේරුම් නැහැ කියලා. මේ වෙනකන් නම් එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. තේරුම් දෙන්න දෙයක් නැහැ. සරල දේවල් නෙවෙයි. නමුත් අද ටිකක් සංකීර්ණ කොටසක් කරා. ඒකින්ද අමාරුවෙන් පුළුවන් කෙනෙක්ට. අමාරුවෙන් කියන්නේ මට අද තේරුම් නැහැ කියලා. තව වීඩියෝයක් දාලා හරි මොකක් හරි කමකින් අනිවාර්යෙන් කියලා දෙන්න. හරිනේ. ඒතකොට ලබන සතිය අපි ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට පාඩමක් අරන් ඉන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේ එන්නේ ඔයාලා මේ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. ගණන් ටික හදලා අනිවාර්යයෙන්ම මේ ටියුට් එක ඔක්කොම ගණන් හදන්න බෑ උඹලට. ඒක ගැන බය වෙන්න එපා. තේරුණාද? සමහරට 150ක්වත් බැරි වෙයි. බය වෙන්න එපා. ඒක තමයි හැටි.
හරි මොකද නිකන් හොරතල් වෙන විදිහට චූටි ගණන් ටිකක් දීලා දැන් ඔයාලට පාඩම් පුළුවන් කියලා තේරුම්න්නේ නැහැ. අමාරු ගණන් දෙන්නේ. හොඳට හිතලා බලලා කරන්න තියෙන ගණන් දෙන්නේ. ලේසියක් තියෙනවා. ඉතින් ඔක්කොම පුළුවන් වෙන්නේ නැහැ කොහෙත්ම. ඔක්කොම බැරි වෙන්න බෑ. ඔයාලට පුළුවන් ප්‍රමාණය කරන්න. මොකද තාම ඔයාලා මේක ගණන් හදන්න try කරන විදිහක් දන්නේ නැහැ නේ. එක පාරක් කරන්න බැරි වෙයි, දෙවෙනි පාර කරන්න බැරි වෙයි, තුන්වෙනි පාර කරන්න බැරි වෙයි. එක ගානක් දිහා පැයක් විතර බලන් ඉඳලා බැරි වුණොත් ඒ ගාන නැවත ඊළඟ ගන්නට යන්න. එතකොට ඒකත් බැරි වෙයි. ඒකත් බැරි වුණොත් ඒකත් පැය භාගයක් පැයක් try කරලා ඊට පස්සේ ආයෙ අර කලින් ගන්න බලන්න. කලින් බෙරිච්ච ගන්න. එතකොට ඒක පුළුවන්. තමයි සාමාන්‍ය ක්‍රමය. මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ? එක ගානකට පැයක්වත් try කරන්න වෙනවා. බෑ කියලා අතාරින්න කලින් පැයක්වත් try කරන්න වෙනවා. ඊට පස්සේ අතාරින්නම ඕන. එතකන් අතාරින්න එපා. අන්න ඒකයි කිව්වේ. මේ වැඩේ කරනවා නම් ඒ විදිහට කරන්න ඕනේ. එහෙම නැතුව දවසට මම පැය පාඩම් කරන්නේ කියලා ඉඳලා කරන්න බෑ මේක. නිවාරෙන් දවසට පුළුවන් හැම වෙලේම ඔයාලට මේකේ ඉන්න වෙනවා. තේරුණා? මේ සබ්ජෙක්ට් එක තෝරගත්තා නම් එහෙම කරන්න වෙනවා. හරි. ඔයාලට පුළුවන් වෙයි. පුළුවන් නම් try කරන්න. බැරි වෙන ගණන් ටික අනිවාර්යෙන් කියන්න. හදපු ගණන් සේරම ෆොටෝ ගහලා ගන්න. මේ ගණන් ටික බැරි වෙනවා කියලා කියන්නේ. මොකද ඒක වැදගත්. ඊළඟ වීඩියෝ එක කරන්නේ ඔයාලට බෑ කියන ගණන් ටික එකතුව. ඒකින්ද දවස් 3ක් 4ක් ඇතුළත කියන්න මේ ගණන් ටික තමයි කරගන්න ඕනේ කියලා. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ ඔයාලට බෑ කියන ගණන් ටික හදන එක තමයි කරන්නේ. තේරුණා? ඔයාලා කිව්වේ නැත්තම් මේ ගණන් ටික බෑ කියලා ඔයාලට මේ වීඩියෝ නැති වෙනවා. කෙලිමීලා පාඩමට යනවා. ඔක තමයි කතාව. හරි ළමයි. එහෙනම් අදට අපේ පන්ති ඉවරයි. සම්පූර්ණ ටියුට් එක කරන්න. සම්පූර්ණ ටියුට් එක කරන්න try කරන්න. ඊට පස්සේ බලමු අපි උගන්වපු ගමන් කොච්චර දුරට ඔළුවට ගින් තියෙනවද, තව කොච්චර වෙලාවක හැදෙන්න තියෙනවද කියලා. හරි ළමයි. එහෙනම් අපි අද නවත්තනවා. වැඩි කරගෙන නේද?